හොඳයි පින්තුනි කවුරු සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิขาม สุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ ติสรเนนะสันติงปัญจศีลันธัมมังสาธุกังสุรกิตังคัตวาอัปปมาเดนะสัมปาเดเต สมันตาจักขวาเลสุอัตรากัจจันตุเดวตา สันดัมมังมุนิราจัสสะสุนันตุสักขโมกขดัง ดัมมัสสวเนคาโลอายัมบดันตา 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 นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ 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 อุทธานวโตสติมโตสุจิคัมมัสสนิสัมมคาริโน สัญญตัสสะเจดัมมจีวิโน อัปปมัตถัสสะยโสวิวัฏฏติติ
සදහවත් වාසනාවන්ත පින්තුනි අනිල් මහත්මයාගේ නිවසේහි අද දින මේ තාම වටිනා කෘතවේදී පින්කම සිදු කරන අවස්ථාව. මීට මාස 3කට කලින් මිය ගිය දයාබර මෑණියන් DMD පොඩිහාමිනේ මාතාවට පුණ්‍යානුමෝදනා කරන්නට ඊට කලින් මිය ගිය S ලීලාරත්න පියතුමා ඇතුළු ඒ වගේම එඩ්වන් පෙරේරා ලලිත් පෙරේරා ඇතුළු මියගිය ඥාතීන්ට ඒ වගේම පින්කමට සහභාගී වෙන ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස මේ පින්කම සිදු කරන්නේ. ඔබ හැමදෙනාටම මේ පින්කමෙන් ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිල් මහත්මයා ළඟින් ආශ්‍රය කරන ඥාති මිත්‍ර ආදීන් කවුරුත් මේ පින්කමට සහභාගී වෙලා සහභාගීත්වයෙන් උපකාර කරනවා. ඉතින් ඔබ හැමදෙනාටම ජීවිතයේට ධර්මාලෝකය ලබා ගන්න පුළුවන් අවස්ථාවක් විදියට මේ අවස්ථාව සලසන්නට පුළුවන්, සලකන්නට පුළුවන්. ඒ වගේම ඔබේ මියගිය ඥාතීනොත් මේ අවස්ථාවේදී සිහිපත් කරලා ඒ හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවක් කියලා හිතන්න. එතකොට තමයි මේ පින්කම වඩාත්ම අර්ථවත් වන්නේ. මේ පින්තුන නමින් මිය ගිහිපෝ ඇතැමිට අම්මල තාත්තල ඇති, දරුවන් ඇති, ඥාති මිත්‍රාදීන්, හිතවතුන් ඉන්න පුළුවන්. ඉතින් මේ හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේක. පින්කමේ අරමුණ දෙස බලන විට පේන දෙයක් තමයි ඔබ මේ පින්කම සිදු කරන්නේ දයාබර මෑණියන් වෙනුවෙන්. ඉතින් මේ පොඩිහාමිනේ මාතාවට හිටිය එකම දරුවා තමයි අපේ අනිල් මහත්මයා. ඉතින් ඔබතුමා මේ මෑණියන් සිටි කාලෙහි තමන්ට දක්වන්න පුළුවන් උපරිම සත්කාරයේ උපකාරය අනුග්‍රහය සිදු කළා. විශේෂයෙන්ම මේ මෑණියන්ගේ අවසාන සති කිහිපය තුළ මෑණියන් ළඟ ඉඳගෙන මෑණියන්ට උදව් උපකාර කළා, ධර්මයෙන් අනුග්‍රහ කළා. ඉතින් ඒ ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් සැනසීමක් ඇති කරගන්න පුළුවන්. මරණය කියන එක අපි හැමදෙනාටම පොදු දෙයක්. අපි කවද හිටියත් මරණයටපත් වෙනවා. විශේෂයෙන් අපේ වැඩිහිටි ඥාතීන් අමල තාත්තලා අපිට කලින් බොහෝ විට ජීවිතයෙන් සමුගන්නවා. ඉතින් එහෙම සමුගත්තත් අපිට යම්කිසි සැනසීමක් ඇති වෙන්නේ. එයාගේ ජීවිතයේ අවසාන කාලේ අපි යට කොච්චර උදව් උපකාර කළාද? විශේෂයෙන් එයා ධර්මයට නැඹුරු කරන්නට කොයිතරම් උදව්වක් උපකාරයක් කළාද කියන එක මතයි අපේ ජීවිතයේ සැනසීම සාර්ථකත්වය අපට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එයාගේ මම හිතන්නේ අනිල් මහත්මයා බොහොම වාසනාවන්තයි. ඒ අම්මාගේ අවසාන දින කිහිපය තුළ අම්මා ළඟින් ඉඳගෙන විශේෂයෙන් අම්මට ධර්මයෙන් කරපු අනුග්‍රහය. ඉතින් අපි සතුටටපත් වෙනවා මේ මෑණියන් වෙනුවෙන් අවසාන මොහොතේහි ධර්මයේ ඉහළම කරුණ පැහැදිලි කළ දීලා මේ මෑණියට පුහුණු කරන්න අවස්ථාව ලබා දෙන්නට අපට අවස්ථාවක් ලැබීම ගැන අප බෙහෙවින්ම සතුටටපත් වෙනවා. ඉතින් අපේ අම්මා තාත්තා දැස බලන විට බුදුදහමේ ඊටාම පැහැදිලිව දේශනා කරන කාරණයක් තමයි අම්මට තාත්තට සැලකීම තමයි කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය සහ කුසලිය බලන ප්‍රධානතම සම්දිස්ථානය වන්නේ. ඒකට හේතුව තමයි අපේ ජීවිතයට ලැබෙන ලොකුම ආශිර්වාදය තමයි අපේ අම්මා තාත්තා දෙන්නගෙන් ලැබෙන ආශිර්වාදය. ඔබ එතනට දකින්නට ඇති ඉන්දියාවේ අගමැතිවරයා අම්මට සලකන ආකාරය. මෑත කාලේ වීඩියෝ එකක් මම තලවුණා. කොච්චර අම්මට සලකනවද කියලා. ඔබ අහලා ඇති අපේ ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ අග්බෝ කියන රජ කෙනෙක් හිටියා. 8 වෙනි අග්බෝ රජතුමා. මේ රජතුමා උදෑසන අම්මට උපස්ථාන කළා අම්මා නාවලා. ඒ අම්මා නාලා අම්මගේ රෙදි සෝදන වතුර ටිකෙන් රජතුමාගේ ඔටුන්න හොදගෙන තමයි ඒ ඔටුන්න හිසේ පළඳවගෙන අම්මට කැම බීම ආදිය දීලා උපස්ථාන කළා තමයි සිංහාසනාරූඪ වෙන්නේ කියලා සඳහන් කළා. ඇතැම් මේ ඉතිහාසය අපිට නැවත වතාවක් සිහිපත් වෙනවා. ඉන්දියානු අගමැතිවරයා දැනට අගමැතිවරයා තමන්ගේ අම්මට සලකලා අම්මගේ පාදයක හොදලා ඒ හොදන වතුර ටිකෙන් තමන්ගේ ඇස් දෙක පියදාගෙන තමයි රාජකාරී සඳහා යනවා කියලා කියන්නේ. ඉතින් ඒ තරම් ගෞරවයක් ආදරයක් ඒ මහා අධිරාජ්‍යවරුන් රජවරුන් දක්වන්නේ ඔවුන් දන්නවා අම්මා තාත්තා දෙන්නට සැලකීමේ ලැබෙන ආනිසංසය. ඉතින් ඒක අතරින් ඒ ආනිසංස දරුවන්ගෙන් සැලකනකොට දෙමව්පියනොත් පින්වන්ත වෙන්නට ඕන. දෙමව්පියනොත් සිල්වන්ත ගුණවන්ත වෙන්නට ඕනේ සත්කාරය ලබන්න. ඇතැමිට අපි දරුවන්ට දොස් කියනවා දරුවෝ අම්මට තාත්තට සලකන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් පින්තුණින් දෙමව්පියන්ගේ පැත්තේ ලොකු වගකීමක් තියෙනවා. ඒ දරුවන්ගෙන් සැලකිලි ලබන්න පුළුවන් විදියට
සිල්වත්ව ගුණවත්ව වාසය කිරීම. මේ දෙපැත්තම මනා ලෙස සම්බන්ධ වුණොත් තමයි ඒ දරුවන් දෙමෝපියන් අතර සම්බන්ධය නිසිසේ ගොඩනගෙන්නේ. සිංහලවාද සූත්‍රය වැනි සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමෝපියන්ගෙන් දරුවන්ට වෙන ඕන යුතුයකම්, දරුවන්ගෙන් දෙමෝපියන්ට වෙන ඕන යුතුයකම්. විශේෂයෙන් දෙමෝපියන් දරුවන් පාපා නිවාරෙන්ති අකුසලෙ මුදවන්නට ඕන. කල්යාණී නිවෙසෙන්ති යහපත යොදවන්නට ඕන. සික්ඛා සික්ඛාපෙන්ති සිල්පය ලබා දෙන්නට ඕන. බොහෝ විට දරුවන් හදන අම්මලා තාත්තලට වර්තමානයේ නම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියලා අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒක තමයි මුල්ම කාරණේ විදිහට අපි බොහෝ දෙනෙක් සලකන්නේ. නමුත් පින්නතුනේ බුදුදහමේ එක තුන්වෙනි කාරණේ විදිහට දක්වන්නේ. පළවෙනි කාරණේ තමයි පාපා නිවාරෙන්ති දරුවන් අකුසලෙ මුදවන්නට ඕන. දෙවෙනි කාරණේ කල්යාණී නිවෙසෙන්ති යහපත යොදවන්නට ඕන. මේ දෙකම කරන්නේ වචනෙන් අවවාද දීලා නෙවෙයි. දරුවන්ට ආදර්ශයක් වන විදිහට දරුවන්ට සීසින් දැක ගන්න පුළුවන්කම ලැබෙන්නට ඕන අම්මා තාත්තා හැසිරෙන ආකාරය. අන්නේ හැසිරීමෙන් තමයි දරුවෝ දේවල් සිදු කරන්නේ. ඒ වගේම දරුවන් යහපත යොදවන්නට ඕන. කල්යාණ නිවෙසෙන්ති දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අම්මා තාත්තා දෙන්න සිදු කරනකොට ඒ දරුවෝත් කුඩා කාලේ පටන් හුරු වෙනවා කොහොමද හැසිරෙන්නේ කියලා. මෙන්න මේක තමයි දරුවන්ට ලබා දෙන්න ඕන ආදර්ශය. අන්නේ යුතුයකම් මැනවින් සිද්ධ වෙනවා නම් දරුවොත් නොගොනහම අම්මට තාත්තට හොඳින් සලකනවා. අම්මා තාත්තා රැක බලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අවසානයේ දක්වා මේ දෙමෝපියන්ගේ සේවනයේ ඉඳමින් දෙමෝපියන්ට උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි දෙමෝපියන් මිය ගියාට පස්සේ කලින් කාට පුණ්‍ය අනුමෝදනා කරන විදියක් දක්වනවා. ඉතින් දහම තුලින් මෙන්න මේ ආభాසය ලැබුණොත් තමයි සැබවින්ම දරුවන් දෙමෝපියන් අතර සම්බන්ධතාවය ගොඩනැගිලා සතුටෙන් මේ ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. දෙමෝපියන් සැලකීම නිවසේ ඉඳගෙනම තමන්ට ලොකු කුසලයක් කරන්න තියෙන අවස්ථාවක්. ඒ පින තමන්ට ජීවිතයට කුසලයක් වගේම ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා දරුවන් විදියට අපට අපේ දෙමෝපියෝ ඉන්නවා නම් එයාට පුළුවන් උපරිමයෙන් අපි සලකන්නට ඕන පිටුතුනි. ඒක එකතකින් ප්‍රතිඋපකාර කිරීමක් විතරක් නෙවෙයි. දෙමෝපියෝ අපට කරපු උපකාරයට නැවත උපකාර කිරීමක් විදියක් නෙවෙයි. ඒක පිටුතුනි අපේ ජීවිතේ අපි කරන්නට ඕන මාතා පිතා උපට්ඨානං ඒතම් මංගල මුත්තමන් කියලා සඳහන් කළා. මව්පියන්ට උපස්ථාන කිරීම බ්ලෙසින් එකක් කියලා. ඒක ආශිර්වාදයක්. If we can take care of our parents and if we are able to help our parents, that is a supreme blessing, as the Buddha explained. Gratitude is one of the main qualities that Buddha says. අපේ අම්මට තාත්තට සැලකීම තමයි කලගුණ සැලකීමේ ප්‍රධානතම සාධක විදිහට සලකන්නේ. කලගුණ සැලකීම මත තමයි මේ මුළු ලෝකෙම පවතින්නේ. වැඩි දෙයක් තමයි පින්නතුනි ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට සරිලන විදිහේ වැටුපට නිසිසේ ඔබ සේවය කරනවා නම් ඒකත් කලගුණ සැලකීම. බුදුහාමුදුරේ දේශනා කරන ලෝකේ යම්තා හොඳ දේවල් තියෙනවා නම් ඒ හොඳ දේවල් හැමකම පදනම කලගුණ සැලකීම කියලා. මේකම පුදුම ප්‍රකාශයක් වෙනවා. ඔබ හරියට හිතුවොත් මේකම ඇති අපේ ජීවිතය සාර්ථක කරගන්න. The Buddha says all good qualities depend on gratitude. Kevala hesa bhikkhave sattpurusa bhumi යදිදා කතාඤුතා කතවේදී කියලා බුදුහාමුදුරේ දේශනා කළා. සියලුම යහපත් ගුණ ධර්ම වල පදනම කරුණ සැලකීම කියලා. පරිදි අපි නතුනේ අපි අඳුන් ටික හොද ගන්නවා නම් අපි ඇඟ පිරිසුදු කර ගන්නවා නම් ඒකත් කරුණ සැලකීම. අපේ වාහනේ හොදනවා නම් ඒකත් කරුණ සැලකීම. දැන් ඔබ මෙතනින් නැගිටිනකොට මේ ඇතිරිල් ටික නවල පිළිවෙලට තියනවා නම් ඒකත් කරුණ සැලකීම. එතන ඉඳන් පිනොතින අපේ ඇඟපත සේදීමේ ඉඳන් අපේ රැකියාව කිරීම ඔස්සේ අපේ අම්මට තාත්තට සැලකීම දක්වා කරන මේ සියලුම යහපත් ගුණධර්ම වල පදනම පසුබිම බලන්න. ඒ පසුබිම තමයි කරුණ සැලකීම. gratitude කියන එක. මෙන්න මේ මත තමයි අපේ සියලුම ගුණධර්ම පෝෂණය වෙන්නේ. මෙතෙන්ට යම් කිසි විදිහක හානියක් වුණොත් මෙන්න මේ දේ නිසිසේ ඊට නොවුනොත් ඒ පුද්ගලයාගේ ජීවිතය අසාර්ථකයි. ඒ පුද්ගලයාගේ නිවස අසාර්ථකයි. ඒ පුද්ගලයා වාසය කරන ගම අසාර්ථකයි. එවැනි පුද්ගලයා කරන රැකියා ස්ථාන අසාර්ථකයි. ඒ පුද්ගලයා රටක් පාලනය කරොත් ඒ රට අසාර්ථකයි. කලගුණ සලකනකොට
අපේ අම්මට තාත්තට සලකන්නට ඕන. අපි ඉගෙනගත්තු පාසලට සලකන්නට ඕන. අපි උපන් භූමියට සලකන්නට ඕන. මෙන්න මේ තුනට අපි සලකනවා නම් පින්වතුනි අපි කවදාවත් වැරදි වැඩක් කරන්නේ. අපි කවදාවත් හොරකමක් කරන්නේ. අපි කවදාවත් අනිත්යට හානි කරන දෙයක් කරන්නේ. අපේ අම්මට තාත්තට කළොන් සලකනවා නම් අපි ඒකට අගෞරවයක් කරන දෙයක් කරන්නේ නැහැ. අපි ඉපදිච්ච පාසලට අපි කළගුණ සලකනවා නම් පාසලේ නාමයට කැලලක් කරන දෙයක් අපි කරන්නේ. අපි උපන් රටට අපි කළගුණ සලකනවා නම් කවදාවත් අපි උපන් භූමිය ඒ තියෙන මට්ටමින් පහළට ගෙන අපි කවදාවත් වචනකින්වත් අනුග්‍රහයක් දක්වන්නේ. අපේ අම්මට වගේම අපි උපන් රටට කියන්නේ මාතෘ භූමිය කියලා. අපේ මුල් භාෂාවට කියන්නේ මාතෘ භාෂාව කියලා මව් භාෂ කියලා. අන්න එතනින් ඉඳන්ම පිළිතුරුනි ඒ දේ ඉහළට ගන්නට අපි උපරිම උත්සාහය ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ කලගුණ සැලකීමේ උපරිම ස්ථානයක් ගැන ධර්මය හරහා බලන්න පුළුවන්. ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තේරුමට සැලකීම. ඇයි අපිට මේ තරම් වටිනා ධර්මයක් අනාවරණය කළ දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ ධර්ම වසර 2500ක් රැගෙන ආවේ ස්වාමීන් වහන්සේලා. අන්න ඒකට අපි දක්වන්න පුළුවන් උපරිම කෘතඥතාවය දක්වනවා. අද අපි දහම් පදයක් අහනම නම් ඒ හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ ස්වාමීන් වහන්සේලා වසර 2500ක් කරපු කැපවීම. පරිත්‍යාගය. අප යම්කිසි දහම් පදයක් අහනම නම් ඒ හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ සාරාංශික කල්පලක්ෂය දාන ආදී පෙරොන් දහම් කරලා කරපු ඒ කැපවීම, ඒ පරිත්‍යාගය, ඒ ඇස් මස්ලේ දන් දීමෙහි සොයිසීසී පරිත්‍යාගයයි අප අහන හැම දහම් පදයක් පිටුපස්සම තියෙන්නේ. අන්න ඒ නිසා අපේ අම්මට තාත්තට සලකනවා වගේම අපි ඉගෙනගත්තු පාසලට සලකනවා වගේම අපි උපන් මාතෘ භූමියට සලකනවා වගේම බුද්ධ ධර්ම සංඝ කියන තේරුමට සැලකීමත් කළගුණ සැලකීමේ ප්‍රධානතම ස්ථාන විදිහට සලකන්නට පුළුවන්. ඉතින් අද දින මේ පින්කම් සිදු කරන්නේ ඒ ආදරණීය මෑණියන්ට පුණ්‍ය ආමෝදනා පිණිස. ඉතින් අප මේ ජීවිත කාලය පුරාම සිදු කරපු සියලු පින්කම්ත් ඒ වගේම මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීමේ සිදු කරන්නා වූ මේ සියලු පින්වත් මාස 3කට කලින් මිය ගිය DMD පරිහාමිනී ආදරණීය මෑණියන් වහන්සේ අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ මෑණියන්ට පුණ්‍ය ආමෝදනා කරන ගමන්ම අනිල් මහත්මයාට අපි විශේෂයෙන් පුණ්‍ය ආමෝදනා කරන්න ඕන. එතුමා තමන්ගේ අම්මට සලකනවා වගේම තමන්ගේ ස්වාමි දියණියට දරුවන්ට සලකමින් මේ තාමත් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඔබතුමා විහාරස්ථාන ගානක් ඇසුරු කරමින් ස්වාමීන් වහන්සේලා තාම සමීප වාසය කරමින් බොහෝ ශාසනික අනුග්‍රහයක් කරන කෙනෙක්. ඉතින් මේ සියලු පිනොත් තමන්ගේ මෑණියන්ට පුණ්‍ය ආමෝදනා පිණිස හේතු වෙනවා. ධර්මයේ ඊටාම පැහැදිලිව දක්වනවා. අපි ධර්මානුකූලව ඉන්නවා නම් සිල්වන්ත ජීවිත ගත කරනවා නම් ඒ අපේ පින මේ ආත්ම භාවය යමතාත විතරක් නෙවෙයි. මේට කලින් ආත්ම භාවනාවල තාත්තලා ඒ දිහා බලලා සතුට වෙනවා කියලා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් සලකන ධර්මයක් නෙවෙයි. ඒ ධර්ම තුල අපේ නිසිසේ හැසිරෙනවා නම් අපේ මේට කලින් ආත්ම භාවවල අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්න පුළුවන්. බොහෝ විට අතීතගත අම්මල තාත්තලා ඒ දරුවන්ට තියෙන සම්බන්ධතාවය පින්තුනේ ආත්මව ගානක් ගියත් නැති වෙන්නේ නැහැ. ඒ දාරක ස්නේහය, දරු සෙන්හස කියන එක බොහෝ කාලයක් පවතිනවා. බුදුරජාණන් වහන්සේ දවසක් පින්නපාතේ වැඩම කළා ආනන්ද හාමුදුරුවොත් එක්ක. වැඩම කරනකොට එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුරන් පිටුපස්සෙන් ඇවිල්ලා කියනවා අනේ පුතේ, හුවා කාලෙකින් පුතා දැක්කේ. පුතා නොදකම අපි හරිය දුකින් හිටියේ. යන් ගෙදර යන් අම්මත් බලාගෙන ඉන්නවා ගෙදර යන් කියලා බුදුහාමුදුර එක්ක ගියේ ගෙදර. ඊට පස්සේ අම්මා තා පුතේ හුවා කාලෙකින් දැක්කේ අපි මේ දකින්න නොලැබෙලා හුවා දුකින් හිටියේ කියලා දරුවෙකුට සලකනවා වගේ බුදුහාමුදුරන්ට මේ දෙන්නා සැලකුවා. මේ බ්‍රාහ්මණයට කියන්නේ සාකේත බරක්මනේ කියලා. මේ සාකේත බමුණත් ඒ දෙමිනියත් බුදුරජාණන් වහන්සේට දරුවෙකුට වගේ සැලකුවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඇයි මේ පුතා කියලා කතා කළේ මේ දෙන්න? මෙතර ආදරය සෙනෙහසක් ඇයි මේ දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ආනන්ද
මේ දෙදෙනාම මීට කලින් ආත්ම 500ක් මගේ අම්මා තාත්තලා හිටියේ කියලා. අර කලින් ආත්ම භාවයේ තිබිච්ච සම්බන්ධය තමයි ඉස්මතු වෙලා අර දරු සෙනෙහසක් විදිහට එළියට ආවේ. බුදුහාමුදුරේ තාම නිහඬව මේ දෙන්නාගේ ඒ සැලකිලි සම්මාන ලැබුවා. ඒතරම් නේ බෞද්ධ සාහිත්‍යයෙන් කතා සඳහන් වෙනවා. මේ ආත්ම භාවයේ අමල තාත්තලා ඉඳිද්දී ගිය ආත්ම භාවවල අමල තාත්තලා ඇවිල්ලා සමහර ස්වාමීන් වහන්සේලා කරන පින්කම් අනුමෝදන් වෙච්ච ආකාරය. ඉතින් ඒකෙන් පේනවා අපි හොඳට ඉන්නකොට පින්නතනේ අපේ මේ ආත්ම භාවයේ අමල තාත්ත විතරක් නෙවෙයි මේට කලින් ආත්ම භාවවල අමල තාත්තලා අපි දිහා බලලා පින් අනුමෝදන් වෙනවා. ඒ වගේම පින්නතනේ අපි මතක තියා යුතු කාරණයක් තියෙනවා. අපට වැඩිපුරම උදව් කරලා තියෙන ඇත්තෙන්ම මේ ආත්ම භාවයේ අමල තාත්තට වඩා මීට කලින් ආත්ම භාවවල අමල තාත්තලා. ඔබ ඒක පිළිගන්නේද දන්නේ නැහැ. අපි මේ ආත්ම භාවයේ අපේ අම්මගේ කුසේ අපි පිරිසිඳ ගන්නකොට ඒ පිරිසිඳගත් විඥානය දුර්වල විඥානයක් නම් උපදින්ම S2 අන්ධ වෙන තිමිට විඥානයක් නම් උපදින්ම මන්ද බුද්ධික වෙන්න නැත්නම් උපදින්ම අංග විකල වෙන්න තිමිට විඥානයක් නම් මව කුසට බැසගත්තේ අපේ අම්මා කොයිතරම් දක්ෂ වුණත් කොයිතරම් උගත් වුණත් කොයිතරම් පෝෂදායක හරගත්තත් අපේ මේ ආත්ම භාවය අම්මට බැරි වෙන කිසිම වෙනසක් කරන්න. එහෙනම් මේ ආත්ම භාවයේ අම්මට අපේ විඥානය බාර දෙනකම් වැඩ කළ තියෙන කවුද එහෙනම්? මේට කලින් ආත්ම භාවවල අම්මලා තාත්තලා. අපේ හිත හුඟා හොඳට ආරක්ෂා කරලා පිරිසුදු කරලා ඇතැම්මට අපි වෙනුවෙන් ඒ අම්මලා තාත්තලා වැඩ කරන්න ගිහිල්ලා කටයුතු කරලා මේ අවස්ථාවේ අපායේ ඉන්න අම්මලා තාත්තලා තියෙන පුළුවන්. ඒ තරම් දුක් මහන්සියෙන් තමයි අපේ හිත ලස්සනට තියලා අපි මේ ආත්ම භාවයේ අම්මට බාර දීලා ඒ අය අයින් වුණේ. අනේ නිසා පිනොතනේ අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ ආත්ම භාවයේ අපේ අම්මට තාත්තට සලකන වගේම එයට පින් දෙනවා වගේම මේට කලින් ආත්ම භාවවල අම්මලට තාත්තලට පින් වැඩෙන විදියට එය සතුටු වෙන විදියට අපේ ජීවිත පාත්වා ගන්නට අපිට ලොකු වගකීමක් තියෙනවා. අපේ නිදහස අපේ ස්වාධීනත්වයේ තිබුණ කියලා අපිට ඕන දේවල් කරන්න අයිතියක් නැහැ වෙනුතුනි. අපේ දෙව්රෝ මත මහා ලොකු වගකීමක් පැවරලා තියෙනවා. ඒ වගකීම තමයි වෙන දෙයක් නෙවෙයි මේ ධර්මානුකූල ජීවත් වීමයි අපිට තියෙන වගකීම. ඒ අතීතගත අම්මල තාත්තලා අපෙන් කිසිම භෞතික දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු වෙන අපි සතුටින් ඉන්නවා දකින්න. ඒ සතුටින් ඉන්න පුළුවන්කම තියෙන්නේ අපේ හිත පිරිසිදු වෙච්ච තරමට. අපේ හිත පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මානුකූල ජීවිතයක් ගත කරු පමණට. අන්න ඒ නිසා තමයි අපි ගොඩක් කාලෙම අපේ අම්මා තාත්තා දෙන්න අපේ සිංගිති ආත් දෙක එකතු කරලා පිරිම වහන්සේ නමක් දැක්කහම ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කහම අපේ දෑත් එකතු කරලා පුතේ සාදු කියන්න කියලා මුලින්ම අපේ සිංගිති දෑත් එක් කළා ඒ තෙරුවනට වන්දනා මේ තෙරුවන් අපට ලබා දුන්නේ අපේ අම්මා තාත්තා අපගේ ලොකු කරුණාවකින්. ඒ කරුණාව මොකද්ද? අපි දුකෙන් නිදහස් වෙනවා දකින්න, ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා දකින්න, අපේ හිත පිරිසිදුව තියනවා දකින්නටයි ඒ අම්මා තාත්තා අපට මඟ පෙන්වන්නේ, අපට උදව් කළේ. අන්නේ වගකීම අපේ ජීවිතය තුළ උපරිම ලෙස ඉටු කරන්නට අපි අධිෂ්ඨාන කරගන්නට ඕන. දැනටත් මේ වෙනතුන් ධර්මානුකූල ජීවිත ගත කරන අය. නමුත් මේ දැහැමි බව එන්නෙනම වැඩි කරගන්නට ඕන. ධර්මයේ තියෙන ගැඹුරුම කාරණා අපි තේරුම් ගන්නට, ඒව ජීවිතයට පිළිපදිනට අපි අඛණ්ඩ උත්සාහ කරන්නට ඕන. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ ඊටාම සරල ගාථාවක්. මම හිතන්නේ මේ පින්තුන් බොහෝ විට අසා තියෙන ගාථාවක්. ධම්මපදයේ අඩංගු ඊටාම සරල ගාථාවක්. යම් කෙනෙකුගේ ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව දිනු කරගන්නට පුළුවන් ක්‍රම හතක් මේකේ දක්වන්නේ. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසමකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩති. මම හිතන්නේ දහම් පාසල ගිහපු පින්නතුන් එහෙම ඉන්නවා නම් කුඩා කාලේ දහම් පාසලේදී මේ ගාථාව අහලා තියෙනවා. මේ ගාථාව වලට අමතක වුණා මේ ගාථාවට සම්බන්ධ කතාව බොහෝ දෙනෙක් දන්නවා. කතාව කියනකොට මතක වෙයි.
මේ ගාථාවෙන් කියන්නේ උට්ටානවතෝ උත්සාහයෙන් වැඩ කරන සතිමතෝ සිහියෙන් ඉන්න සුචිකම්මස්ස නිසාමකාරිනෝ කායෙන් වචනයෙන් සිතින් නිවැරදි දේවල් කරන නිසාමකාරිනෝ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන සංයතස්සච ධම්මජීවිනෝ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත ධර්මානුකූල ජීවිතයක් ගත කරන අප්‍රමාදී කෙනාගේ කීර්තිය දින වෙනවා කියලා. දැන් ඔබ හැම කෙනෙක්ම කැමතිනේ අනිත්‍යගේ කීර්තිය දිනා ගන්න නේද? අපි බොහෝ දේවල් කරන්නේ ඒකටනේ. වැඩි දෙයක් තමයි ඇඳුමක් අඳින්නත් ඒකටනේ නේ. ඇඳුමක් ඇඳලා තාමනේ ලස්සනද කියලා අහන්නේ. කොණ්ඩ මොස්තරයක් දැම්ම කොහොමද මගේ කොණ්ඩේ ලස්සනයි නේද? මගේ ඇඳුම ලස්සනයි නේද? කාර් එකක් ගත්තා. අපේ වාහනේ හොඳයි නේද? එහෙම කියලා අහන්නේ අපි නේද? පින්නොතින් අපි මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ කීර්තිය ප්‍රශංසාව. මේ දේ සඳහා තුන්වා දේවල් කරනවා සමාජයේ. සමහර අය පින්කම් කරන්නේත් මේ කීර්තිය ලබන්නේ. සමහරට දන් දෙන්නෙත් මේ කීර්තිය ලබන්නේ. නමුත් ඒ අතර බුදුහාමුදුරේ දේශනා කරනවා මෙන්න මේ කීර්තිය ලබන්න පුළුවන් ක්‍රම හතක් දේශනා කරන මේ ගාථාවෙන්. යම් කෙනෙක් මහන්සියෙන් වැඩ කරනවා නම් සතිමත් බව යුක්තව නම් උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිතර නිවැරදි විදියට කර්මාන්ත කරනවා නම් නිසාමකාරිනෝ නෝනින් කටයුතු කරනවා නම් ස්ථානෝචිත ප්‍රඥාව යුක්ත නම් සංයතස්සජ ධම්මජීවිනෝ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් අප්‍රමාදී බලයෙන් ඉන්නවා නම් අන්න ඒ තැනැත්තාගේ කීර්තිය වැඩි වෙනවා කියලා. එයාට අනිත් හැම දෙයක්ම ගරු කරනවා ප්‍රශංසා කරනවා කියලා. පින්නතුනේ මේ කීර්තිය ලබනවා කියන එක හිතන්නට සරල දෙයක් කියලා. සමහර අය කියනවා මට නම් කීර්තිය ඕනේ නැහැ කියලා හිතන ඇත්ත ඇති. නමුත් පින්නතුනේ බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මේ කීර්තිය ලබා ගන්න. තමන්ගේ ගෙදරදී අනිත් අය තමන් ගැන ගුණ කියනවට සතුටු වෙනවට ප්‍රශංසා කරනවට තමන් කැමතියි. අපි රැකිරක්ෂා කරන ස්ථානයේදී අනිත් අය අපේ ගැන කැමති නම් ඒ කැමති අපි. අනිත් කෙනෙක් අපි දිහා දැකලා සතුටු වෙනවා නම් අපි ඒක කැමතියි. අපි කරන දෙයකට ප්‍රශංසා කරන අපි කැමතියි. ඒක නැති කෙනෙක් හොයන්න අමාරුයි. ඒකෝට මේ කීර්තිය ලබන්න තමයි අපි හැමදේම වැඩ කරන්නේ. ගියක් හැදුවත් බලන්න. ඒ ගේ හදනකොට ගේ ලස්සනට හදනවා අපි. වාහනයක් ගත්තත් එහෙමයි. ඇඳුමක් ගත්තත් එහෙමයි. ඇඳුම ඇඟට තියලා අනිත් කෙනාගෙන් අහන ඇඳුම ලස්සනද කියලා. අපිට ලස්සන නැතුණත් අනිත් කෙනාට ලස්සන නම් සමහරට අපි ගන්නවනේ. ඒ විදිහට පිනුත් මේ තරම්ම අනිත් අයගේ හිත දිනා ගන්න අපි කැමතියි. ඒක වරදක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ධර්මානුකූලව වань කොහොමද කියලා. පිනුත් නේද වර්තමානයේ සයිකොලොජි වල විශේෂ ශාස්ත්‍රයක් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක සබ්ජෙක්ට් එකක්. ඒක ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. සංවේදනික බුද්ධිය කියලා කියනවා. මම විදිහට එක්තරා පාර්ට් එකක් මේක. මේකෙන් කියන්නේ හොඳ පර්සනැලිටි එකක් හදාගන්න කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ කියන්නේ. ඩැනියල් ගෝල්මන් වැනි මහාචාර්යවරු මේ ගැන හුඟක් අධ්‍යයනය කළා ලෝකෙට තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන සබ්ජෙක්ට් එකේදී සාර්ථක පෞරුෂයක් තියෙන සාර්ථක පෞරුෂත්වයක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ පහ ගැන දක්වනවා. නවීන විද්‍යාවේ විශේෂයෙන් නවීන මනෝවිද්‍යාවේ තියෙන ප්‍රධානතම සංකල්පයක් මේක. මේකේ කරුණු පහක් දක්වනවා කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්න. මොනවද ඒ කාරණා පහ? ඒ තමයි self awareness. පළවෙනි එක self awareness කියන එක. ස්වයං අවධානය කියන එක. ඊට පස්සේ self regulation කියන එක. ස්වයං විනය කියන එක. ඊළඟට inner motivation කියන එක. අභ්‍යන්තර අභිප්‍රේරණය. ඊළඟට empathy. සහකම්පනය. ඊළඟට social skills. සමාජ සම්බන්ධතාවයේ තියෙන දක්ෂතාවය. මෙන්න මේ කරුණු පහ තමයි වර්තමානයේ කෙනෙක්ගේ සාර්ථකත්වය බලන ලක්ෂණ පහ. මීට කලින් නොයෙක් විදිහේ නිර්ණායකයන් තිබුණා. ඒ අතරේ ඉසට් ස්ක්වයර් එක තිබුණා. ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක තිබුණා. IQ එක තිබුණා. මේ වගේ නොයෙක් සංකල්ප තිබුණා.
ඒ සංකල්ප අතුරින් වර්තමානයේ ඉදිරිපත් කළ තියෙන ප්‍රධානතම නිර්ණායකය තමයි මෙෂර්මන්ට් එක තමයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන ලක්ෂණ පහ මේක. මොනවද ඒ ලක්ෂණ පහ? self awareness, self regulation, inner motivation, empathy and social skills. එතකොට මෙන්න මේ පහෙන් කිසියම් කරුණකින් තමයි දුර්වල නම් ඒ කෙනාගේ අධ්‍යාපනය සාර්ථක නැහැ කියලා කියන්නේ. අපි නිසි අධ්‍යාපනයක් ලැබුවා නම් අපේ මානසික සතුට වැඩි වෙන්නට ඕනේ. අන්නේ මානසික සතුට වැඩි වුණාද කියලා නවීන මනෝවිද්‍යාවෙන් බලන ප්‍රධානතම සාධක පහ තමයි මෙන්න මේ පහ. emotional intelligence කියන එක. මේකට වර්තමානයේ බටහිරයි හුඟක් කැමතියි. නමුත් බලන්න පින්නතුනේ පුදුමය. නවීන මනෝවිද්‍යාඥයන් මේ කරුණු පහ කෙනෙක්ගේ සාර්ථක පෞරුෂත්වයක ලක්ෂණ පහක් ඉදිරිපත් කරනකොට ඊට වසර 2500කට කලින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව තුළ මේ කරුණු ටික ඇතුළත් කරලා තියෙනවා. බලන්න පුදුමයි. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සමකාරිනෝ. සතිමතෝ කියන්නේ self awareness කියන එක. ඒ වගේම self regulation, සුචිකම්මස්ස යහපත් කර්ම, හොඳ කර්ම. inner motivation, උනන්දුව, උට්ටානවතෝ energetic, effort. ඒ වගේම empathy. empathy කියන සාකම්පන අනිත් කෙනාගේ දේවල් ගැන අවධානය යොදීම. ඒකත් මේ කාරණේ තුල අඩංගු වෙනවා. සංයතස්සක ධම්ම ජීවිනෝ කියන කාරණාවලින්. ඊළඟ social skills. social skills කියන කාරණයක් මේ කරුණ තුල ඇතුළත් කරන්න පුළුවන්. පින්වතුනි බලන්න කොයිතරම් දුරට බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය වර්තමානයේ තුල සජීවී වෙනවාද කියලා. ඉතින් අන්නේ කරුණ ටික තමයි මේ ගාථාව තුළ ඇතුළත් වෙන්නේ. මේ ගාථාව දේශනා කරන විට කතා බොහොමත් අපි දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේහි රජගහ නුවරට එක්තරා රෝගයක් වැළඳුණා. ඒකට කියන අහිවාතක රෝගය කියලා. දැනට නම් අපිට දැන් වර්තමානයේ තියෙන රෝගයට බොහෝ සමානයි. මේ කොවිඩ් රෝගයට ඉතාම සමීප රෝගයක් මේ ගුණ රෝගයක්. මේ ගුණ රෝගය හැදුනම ලක්ෂණය තමයි ගෙදර ඉන්න ඔක්කොම කට්ටිය මරණයටපත් වෙනවා. ඒ රෝගය බෝ වෙලා. යම්කිසි කෙනෙකුට බේරෙන්න ඕන නම් කරන්න ඕන ගෙදරින් පැනලා යන්නට ඕන. සමහර කියනවා ගෙදර බිත්තියක් කඩාගෙන යන්න ඕනත් කියලා කියනවා. දොරටුවෙම ගිහිල්ලා බෑ කියනවා ගෙදර බිත්තියක් කඩා යන්න ඕන කියලාම කියනවා. එතකොට මෙන්න මේ අහිවාතක රෝගය එකල රජගහ නුවර එක්තරා සිටු පවුලකට වැළඳුණා. ඒ සිටුවරයා සිටු දෙවියන් දෙන්නට වැළඳුණා. මේ දැනට හිටියේ එකම ළමයි. එකම පුතා හිටියේ. ඉතින් අම්මා තාත්තා දෙන්නට මේ අහිවාතක රෝගය නැත්නම් මේ ගුණ රෝගය හැදුණා පස්සේ අම්මා තාත්තා දෙන්න මේකම පුතාට කියනවා පුතා කුඩා වයසේ හිටියේ පුතේ අපිට දැන් මේ රෝගය හැදලා තියෙනවා අපිට මේකෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. අපි අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. නමුත් ඔබ බේරෙන්නට ඕන. ඔබ අපි ගැන බලන්න එපා. ඔබ ගෙදරින් ඉවත් වෙලා යන්න ඈතක ගිහින් ජීවත් වෙන්න කියලා. ඉතින් අම්මා තාත්තා දෙන්න හරි දුකයි මේ දරුවගෙන් වෙන්වීම. දරුවට දුකයි අම්මා තාත්තෙන් වෙන්වීම. නමුත් වෙන තරම් විකල්පයක් නැහැ. මෙන්න මේ වෙන අවස්ථාවේදී සිටුවරේ කියලා කියන්නේ ඒ කාලේ ඒ ප්‍රදේශයේ ඉන්න ධර්මත්ම කෙනා. එතැනට රටේ රජතුමාට වඩා ධනෙ තියෙන කෙනෙක් තමයි සිටුවරේ කියලා කියන්නේ. එතකොට දරුවා නික්මෙන කලින් මේ තාත්තා සිටුතුමා කිව්වා පුතේ අහවල් තැන්වල ධනිය තියෙනවා. ඔබ වෙනුවෙන් අපි ඉතුරු කරපු ධනිය පොළොවේ තැන්පත් කරලා තියෙනවා. තැන්පත් කරලා තියෙනවා කියලා ධනිය තියෙන තැන ටික පෙන්නනවා. කිව්වා අහවල් තැන්වල තියෙනවා. ඔබ කවදා හරි දවසක මේ රෝගේ ඉවුණාට පස්සේ නැවත මේ නගරයට ඇවිල්ලා ඒ ධනිය අරගෙන ඔබ ජීවිතේ ජීවත් වෙන්න කියලා. එතකොට මේ කුමාරයා ගෙදරින් නික්මලා ගියා. ගිහලා වසර ගානක් ඈත ප්‍රදේශයකින් හිටියා ඉඳලා අර රෝගය සම්පූර්ණ වාසම් වුණාට පස්සේ දැන් දෙමව්පියොත් නැහැ නැවතර නගරයට ආවා. ඔහුට හොඳට මතකයි ඒ තාත්තා කියපු තැන් මේ ධනිය තිමිට තැන්. ඔහු හොඳට නැවත සලකලා බැලුවේ තැන් වල වෙන්නේ තියනවද කියලා. ඔහු දැක්ක හරියට මේ තැන් වලම තියනවා කියලා. නමුත් මොකද කළේ? මොහොම ධනිය ගත්තද? මේ පුතා ඒ ධනිය එකපාර ගත්තේ නැහැ. ඇයි නොගත්තේ? ඔහු දැනගත්තේ දැන් ඔහු දුප්පත් ළමයෙක් හැටියට මේ ඉන්නේ. ඒ ඇවිල්ලා මේ ධනිය ගත්තොත් මොකද වෙන්නේ? ඇතැම් වැඩි හිතනවා මොහු මේ සොරකම් කරපු ධනිය කියලා.
ඔහු කලේ අර ධනෙ තියෙන තැන් හරියටම දැනගෙන ධනෙ ගත්තේ නෑ. ඔහු කලේ ඒ නගරේ පොඩ රැකියාවක් කළා. මොකද රැකියාව කම්කරු වැඩ. ඒ ප්‍රදේශීය කම්කරුවන් උදේට නැගිටවන රැකියාව තමයි මොකට ලැබිච්ච රැකියාව. දැන් කාලේ වගේ එළාම් තියෙන නැතුව ඒ කාලේ. ඉතින් ඒ නිසා වෙනම තනතුරක් තිබුණා කුඹගෝසක කියලා. මේ කුඹගෝසක කියලා කියන්නේ ගෝසක කියන්නේ ගෝසා කරනවා කියන එක. කුඹගෝසකගේ රැකියාවේ කාර්ය උනේ උදෑසනට මේ ප්‍රදේශයේ ඉන්න අය කෑ ගහලා අවදි කරනවා. නැගිටින්න කියලා පාන්දරම. රජගහ නුවර එක රජකලේ බිම්බිසාර රජතුමා. රජතුමාට දවස් කීපයක් ඇහුණා මේ තරුණයාගේ හඬ. උදෑසන අනිත් මිනිස්සුන් අවදි කරන හඬ මොහොත ඇහුණා. රජතුමාට විශේෂ හැකියාවක් තිබුණා අනිත් අයගේ කඩාන තේරුම් ගන්න පුළුවන් හැකියාව. එකල දමදිව විවිධ විදිහේ ශාස්ත්‍රයන් තිබුණා. කෙනෙක්ගේ අංග ලක්ෂණ බලලා කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්. කෙනෙක්ගේ අත දිහා බලලා යාගේ චරිතය තේරුම් ගන්න පුළුවන්. කෙනෙක්ගේ ඇස් දිහා බලලා යාව තේරුම් ගන්න පුළුවන්. කෙනෙක්ගේ ගමන් විලාසය බලලා තේරුම් ගන්න පුළුවන්. අපි දැන් gestures කියලා කියන්නේ, body language කියලා කියන්නේ, ඒකම විවිධ අවස්ථාවයි. ඒ වගේම කෙනෙක්ගේ කඩහඬ තේරුම් අරගෙන එයා කොයි වගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන්. බිම්බිසාර රජතුමාට මේ තරුණයාගේ කඩහඬ ඇහුනට පස්සේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම මේ කඩහඬ පිළිබඳ ශාස්ත්‍රය අධ්‍යයනය කරපු කෙනෙක්. රජතුමා තේරුම් ගත්ත මේ කඩහඬ නම් සාමාන්‍ය කෙනෙකුගේ කඩහඬ නෙවෙයි. මෙයා සුවිශේෂ කෙනෙක්, මෙයා වත් ධනවත් කෙනෙක් වෙන්න ඕන කියලා. රජතුමා මේ කුඹගෝසව මාලිගාවට ගෙනෙව්වා. ගෙනලා ඇහුවා එයාගේ තොරතුරු ඇහුවා. නමුත් මුලින්ම මේ තරුණයා තොරතුරු කියන්න කැමතුනේ නැහැ. නමුත් නැවත නැවතත් ඉල්ලීම් කරනකොට මේ පුද්ගලයා සම්පූර්ණ ඔහුගේ ජීවිත කතාව කිව්වා. කිව්වට පස්සේ රජතුමා සඳහන් කළා ඔබ එහෙනම් ධනෙ කොට ගන්න කියලා. ධනෙ සියල්ලක්ම ගන්න කියලා සඳහන් කළා. අරගෙන රජතුමා ඒ ධනෙ ගත්තේ නෑ. රජතුමා බොහොම ධාර්මික කෙනෙක්. ඔබ දන්නවා බිම්බිසාර රජතුමා කියලා කියන සෝවාන් කෙනෙක්. ඔහු පළවෙනි ආරාම පූජාව කරපු කෙනා. බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන්ම වේරවරණම පූජා කළේ බිම්බිසාර රජතුමා. රජතුමාගේ ධනෙ රාජසේවකයන් යවලා සියල්ලක්ම අරගෙන නැවත මොහොතේ හිමි කළ දීලා ඔහු ඒ ප්‍රදේශයේ සිටුවරයා වඩපත් කළා. ඒ විතරක් නෙවෙයි මේ තරුණියාව බුදුරජාණන් වහන්සේ වෙත කරගෙන ගියා. ධර්ම දායාද ලබා දෙන්න. ගිහලා බුදුරජාණන් වහන්සේ ළඟදී මොහු හඳුනා දුන්න මේ වගේ කෙනෙක් කියලා. අන්නේ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව අර කුඹගෝස හරවියා සඳහන් කළේ. උත්සාහයෙන් වැඩ කරන, සිහියෙන් වැඩ කරන, සංයත සීලව ගත කරන, ධර්මානුකූල ජීවිත ගත කරන, නිසාමකාරීනෝ ස්ථානෝචිත ප්‍රඥාව වැඩ කරන, ඒ වගේම ධර්මානුකූල ජීවිතය ගත කරන අප්‍රමාදී තැනැත්තාගේ කීර්තිය වැඩි වෙනවා කියලා සඳහන් කළා. මේ ලක්ෂණ සියල්ලක්ම කුඹගෝස වෙලා තිබුණා. ඔහු උත්සාහයෙන් වැඩ කළා. ඔහු සිහියෙන් වැඩ කළා. සුචිකම්මස්ස. ඔහු කවදාවත් බැරි දේවල් කරේ නැහැ. ඔහු සාලී ඉතිවේ ධාර්මිකව. නිවැරදි කර්මාන්තව කළේ සුචිකම්මස්ස. නිසාමකාරීනෝ. ඔහු ස්ථානෝචිත ප්‍රඥාවෙන් නුවණින් වැඩ කළා. මේ නිසාමකාරීනෝ කියන ගුණය බුදුදහමේ සුවිශේෂී ලක්ෂණයක් විදිහට දක්වනවා. මේක කරණීයමෙත සූත්‍රයෙන් දැක්වෙනවා නිපක කියලා. මෙතන ගථා සූත්‍රයෙන් දැක්වෙනවා සීලේ පතිට්ඨය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤච්ච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු. නිපක කියලා කියන්නේ මේ ලක්ෂණයමයි. නිසාමකාරීනෝ ස්ථානෝචිත ප්‍රඥාවෙන් තැනට ඔබින විදියට කටයුතු කිරීම. ඇතැම්මට අපේ පින තිබුණා. අපි ධර්මයේ දැනගෙන හිටියා. අපි ඒ තැනට නිසි විදියට කටයුතු නොකරොත් අපේ උගත්කම්, අපේ ධර්මඥානය, අපේ උත්සාහය ඇතැම්මට නිස්ඵල වෙනවා. ඒකෙන් ලැබෙන්නේ තමන්ගේ පෙර කර්මයෙන් ගෙන තිබුත් තියෙනවා. අනිත් එකෙන් තමන්ගේ දෙමෝපියන්ගෙන් ලැබෙන ආభాසයෙන් සහ විශේෂයෙන් හොඳ මිතුරන් ඇසුරු කිරීම සහ අධ්‍යාපනයෙන් තමයි මේ නිසම්මකාරී කියන ගුණය ඇති වෙන්නේ. කතා කරන්න ගියත්, ක්‍රියාවක් කරන්න ගියත්, සිතවිල්ලක් හිතුවත් ඒ හැම තැනදීම
ඒ තැනට අදාළ විදිහට අපි කටයුතු කරන්න ඕන. එහෙම නැතුනොත් අපිට ලොකු පාඩු වෙන්න පුළුවන්. අපි සමාජයේ මැදදී අප්‍රසාදයටපත් වෙන්න පුළුවන්. අපිට ලැබෙන තියෙන බෙනිෆිට්ස් ප්‍රතිලාභ නැති වෙලා යන්න පුළුවන්. අපි අනාගත ඉලක්කයන් අපි බලාපොරොත්තු වෙන ස්ථාන වලට ළඟා වීම මේවා අපෙන් ගිලිහලා යන්නට පුළුවන්. ඒ නිසා මේ ගුණය සුවිශේෂී ගුණයක් විදිහට දක්වනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා සඳහන් කළේ මේ කුම්භඝෝෂක තරුණයා ළඟ මේ ලක්ෂණ තිබුණා. අන්නේ ලක්ෂණ ටික ඊටාම මැනව උකහාගෙන බුදුරජාණන් වහන්සේ එක ගාථාවකින් මේක අපිට ඉදිරිපත් කළා. බලන්න මේ සිද්ධියෙන් නිර්මාණය වෙච්ච මේ ගාථාව ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ ඇතුළත් වෙන මේ ගාථාවෙන් සමාජයට කොයිතරම් දායාදයක් ලැබිලා තියෙද? අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් සංවේදනික බුද්ධිය වැනි මහා විශේෂ ධාරාවක පදනම වෙන්නට තරම් මේ කුඩා ගාථාව ශක්තිමත් වුණා. පින්වතුනි බුදුදහමේ මේ කරුණු ටික අපි අධ්‍යයනය කළොත් අපි මේ ලෝකයේ කොයිතරම් වාසනාවන්තද කියලා හිතනවා අපට. ඇතැම් විට වර්තමානයේ තියෙන නොයෙක් හේතු මත ඇතැම් විට දේශපාලනික වියවුල්, ලෝකයේ තියෙන යුද්ධ, ස්වාභාවික උපද්‍රව, කලකෝලාහල, දේශගුණික විපර්යාස මේ නොයෙක් දේවල් මත අද මිනිසා මානසික වශයෙන් බොහෝ වියවුල් වලින් ඉන අවස්ථාවක්. අන්න මේ දේවල්ට කතා බහ කරනකොට අපට මේ ධර්මයේ බොහෝ විට අපේ ජීවිතවලින් ගිලිනවා පින්නතුනි. නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ දේවල් තියෙන අතරේදීම මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නට පින්නතුනි. ඇතැම් විට අනිත්‍යයේ වැරදි නිසා දැන් විශේෂයෙන් මේ කාලේ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච හැටියට ඔබ ඇතැම් විට මෙහි නිදාගත්තට සිතින් ඉන්නේ ශ්‍රී ලංකාවේ නේද? දිනපතාම වෙන දේවල් හිත ඔබ හුඟා දුක් වෙනවා. ඔබ ඇතැම් හිත නරක කරගන්නවා. ඇතැම් ලංකාවේට වඩා සංවේගයටපත් වෙනවා. ලංකාවේට වඩා ලංකාවට යම්කිසි දෙයක් කරන්න ඕන කියන හැඟීමක් ඔබේ හිතේ තියෙනවා. ඔබ බොහෝ දෙනෙක් ඒක කරනවා. ඒ සත්පුරුෂකම්. නමුත් වෙනතේ සියල්ලක්ම කරන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන. අපි මේ පරිසරය ලැබුවේ ලොකු පිනකින්. අන්නේ පින අපි ලැබුණේ ධර්මයේ නිසා. අන්න ඒ ධර්මයේ තමගේ ජීවිතයට ඉහළින්ම තියාගන්නට උත්සාහ කරන්න ඕන. එහෙම ඉන්නකොට අපට දැනට ලෝකෙට කරන සේවයට වඩා සේවයක් ලෝකෙකින් අපිට කරන්න පුළුවන්. අපි හිත නරක කරගත්තොත් අපිට දැන් කරන තරම් දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මානසික වත් ශක්තිමත් හිටියොත්, අපි හිත පිරිසුදු හිටියොත්, අපි ඉපදින රටට විතරක් නෙවෙයි අපිට මේ මුළු ලෝකෙටම දෙවියන්ට බ්‍රහ්මයන්ට උදව් කරන්න පුළුවන් මට්ටමට සරිලන විදියේ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ලබා දීලා තියෙන්නේ. අනේ නිසා ධර්ම අපි කොමන දේ කරත් අපේ ජීවිතේ ප්‍රධානතම ඉලක්කය ඉහළින්ම මේ ධර්මයේ කියන එක තබා ගන්නට ඕන. අන්නේ ධර්මයේ පිළිපැදීමේදී හේතු වන කරුණු හතක් තමයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. උත්හානවතෝ මහන්සියෙන් වැඩ කරන්නට ඕන. විශේෂයෙන් ගිහියන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උත්හාන විහාරති ගතේහි බාහා බල පරිකිතේහි සේනාවක් හිතේහි ධම්මකේහි ධම්මලද්දේහි කියලා. උත්හාන වීරියෙන් මහන්සියෙන් දහඩිය මුගුරු වගුරුවලා ධාර්මිකව ධනිය උපයන කියලා. මේක තමයි ධනිය පීමේ නිර්ණායකය. මෙහෙම කළොත් තමයි පින්නතුනි රටක් සංවර්ධනය වෙන්නේ. එහෙම නැතුව සහන ආධාර බලාපොරොත්තුෙන් හිටියොත් වෙනත් රටකින් ආධාර බලාපොරොත්තුෙන් හිටියොත් පින්නතුනි රට ගොඩ ගන්න බෑ. රට ගොඩ ගන්න නම් ඊ රටේ මිනිස්සු මහන්සියෙන් වැඩ කරන්න ඕන. නිෂ්පාදනයට ඍජුව දායක වෙන්නට ඕන. එහෙම වුණොත් විතරයි රට ගොඩ ගන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි රටක් පිරුණා නම් පිරුණේ ඒ රට වැඩ නොකර ඉඳගෙන ප්‍රතිලාභ ලැබීමේ ආදීන විදියට. නැත්තම් සහන ආධාර වැඩිපුර ලැබීමේ ආදීන විදියටයි රටක් පිරෙන්නේ. ඒ නිසා රටක් ගොඩ ගන්න නම් නිවසක් දිනු වෙන නම් ඒ නිවසේ ඒ ගමේ ඒ රටේ ඉන්න අය මහන්සියෙන් වැඩ කරන්නට ඕන. ඒ ඍජුවම සංවර්ධනයට දායක වෙන්නට ඕන. නිෂ්පාදනය කොටස් කරලා වෙන්නට ඕන. එහෙම නොවුනොත් අපිට කාලයක් සුඛෝභෝගී ඉන්න පුළුවන්. ණය අරගෙන ජීවත් වෙන්න පුළුවන්. ණය හැමතැනම ගන්න පුළුවන්. අරගෙන ගන්න පුළුවන් තැන් ඉවරුනාට පස්සේ
අපිට ඊට පස්සේ තවදුරටත් ණයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ බලන්න කොයිතරම් දුරට අපි ගැන හිතලා කෙනෙකුගේ සාර්ථකත්වයේ කීර්තිය ලබන්නට හේතු වන පළවෙනි කාරණේ විදිහට දේශනා කළේ උත්හානවතෝ කියන කාරණා. උත්සාහයෙන් වැඩ නොකරොත් Tamanට කීර්තිය නැති වෙනවා. දැන් බලන්න අපි ඉපදිච්ච භූමිය කොච්චර කීර්තියක් තිබෙච්ච රටක්ද. නමුත් උත්සාහයෙන් මිනිස්සු වැඩ නොකිරීම නිසා සහ ධර්මානුකූල නොවීම හින්දා මිනිස්සු කොයිතරම් පහට වැටුණාද. ඊටාම දුප්පත් රටවලින් ණය ගන්න මට්ටමට අපිපත් වුණා. නම් කියන වචනේ රටවලට කැම අගෞරවයක් වෙනවා. අපි හිතන් ඉන්න ලෝකේ පල්ලෙහාම රටවල ණය ගන්න මට්ටමට මෙතරම් ශ්‍රේෂ්ඨ ජාතියක් පිරිමුනේ මේ උත්හානවතෝ කියන ලක්ෂණය නොතිබෙච්ච නිසා කීර්තිය හිමිවුණා. පින්වතුන් රටක් ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් ටික කාලෙකින්. නමුත් ඒ නැති වෙච්ච කීර්තිය ගොඩ ගන්න බැහැසි. වසර දහස් ගාණක් කැපවීම කළා පරිත්‍යාගයෙන් කරලා ඒ ලබාගත් කීර්තිය ගොඩ ගන්න එක එතරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. පුද්ගලයෙකුට රටකට තියෙන ප්‍රධානතම දේ තමයි ගෞරවය කියන එක. ඔබ දන්නවා සමහර රටවල් ගැන කියනකොට ලොකු ගෞරවාන්විත භාවයක් එනවා. ජපානය ගැන කියනකොට ඒ වගේ යුරෝපයේ සමහර රටවල් තියෙනවා. ඒ රටවල් ගැන කියනකොට අපට හදවතින් ලොකු ගෞරවයක් එනවා ඒ රට ගැන. ඒ රට අනිතට හානියක් කරන්නේ නැහැ, ණය ගන්නෙ නැහැ. ඒ රටවල් අනිතට උදව් කරනවා. ඒ රට නිෂ්පාදනයට ප්‍රයෝජනදායක වෙනවා. ඒ ගැන හිතනකොට අපි හදවතින්ම මේ රට ගැන ගෞරවයක් ඇති වෙනවා. පුද්ගලික ගැනවත් එහෙමයි. යම් කිසි පුද්ගලෙක් මහන්සියලා වැඩ කරනවා නම් නිදි වරාගෙන වැඩ කරනවා. අදට සමහර අය ඉන්නෝ පින්නතුනි මේ ප්‍රදේශෙම ඉන්නවා. උදේ 4ට අවදි වෙලා රාත්‍රී 12 වෙනකම් වැඩ කරන අය ඉන්නවා. එතෙන්ට වයස අවුරුදු 85යි. මහා ධනවත් වශයෙන් ඉන්නවා. ඔබට හිතෙන්නේ අනේ අය ධනවත් එයාට ඕන තරම් සල්ලි තියෙනවා නිකන් සල්ලි හම්බ වෙනවා කියලා කියන්නේ නේ. නමුත් පින්නතුනි යාගේ චරිතවල පිටුපස්සේ තියෙන්නේ උදේ 4ට අවදි වෙලා රාත්‍රී 12 වෙනකම් වැඩ කරන අය. එහෙම හම්බ කරන සල්ලි තමයි එතනට පන්සලට පරිත්‍යාග කරන්නේ නිකන් සල්ලි නෙවෙයි. සමහර අය හිතන යට ඕන තරම් සල්ලි තියෙනවා දෙන්න පුළුවන් ඊය දුන්නට කවන්නේ කියලා නේ. පින්නතුනේ නිකන් ගන්න සල්ලි නෑ එතනට මිලියන ගණන් විහාරස්ථාන වලට සමාජයට ආගම දහමෙන් වියදම් කරන අය අදටත් මේ සමාජයේ ඉන්නවා. ඒ නිකන් ලැබු දෙයක් නෙවෙයි ඒක. බොහොම මහන්සියෙන් ධාර්මික ලැබු දෙයින් තමයි ඒ පරිත්‍යාගයෙන් කරලා එහෙම කරලා ඒ කීර්තියක් ලබා ගන්නට කමක් නෑ. මහන්සියෙන් හම්බත් කරනවා නම් ඒ දේ ධර්මික දේවල් යොමු කරනවා නම් ඒ අය මේ ලබන කීර්තිය මේ ධර්මයේ තියෙන කීර්තිය තමයි ලබන්නේ කට්ටිය. අනේ නිසා කීර්තිය ලබන පළවෙනි ලක්ෂණය තමයි මහන්සියෙන් වැඩ කිරීම. සතිමතෝ නිතර සිහියෙන් ඉඳීම සතිපට්ඨානයි. අපි සිහියෙන් නොහිටියොත් අපි අතින් වැරදි අඩුපාඩු වෙනවා. ඊටාම කුඩා දේ ඉඳන් සතිපට්ඨානයේ ඉහළම කරුණෝ විදර්ශනාව දක්වාම කරුණෝ මේ කරුණ තුල ගොනු කරන්න පුළුවන්. ඊටාම සරල දේ තමයි. අපි යතුරු තිබ්බහම යතුරු තියෙන තැන අමතක වෙනවා. එතනට ෆෝන් එක තිබ්බහම ෆෝන් එක තිබ්බ කොතනද කියලා අමතක වෙනවා. ඊටාම සරල දේ මේකයි. මේක නිතර පොඩි පොඩි දේ අමතක වෙනවා නම් එතනට ගෙදරදීම බැනුම් හරිනවා අපිට. බලන්න තමන්ගේ කීර්තිය අහිමි වෙනවා. ඒ කුණා දේ ඉඳලා පින්නතුනේ අපට ඇසක රූපයක් පේනකොට ඒ රූපේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා බැලීම දක්වාම මේ සිහිය සතිමත් බව දිනු කරන්න පුළුවන්. ඒ තමයි තාම පුළුල් විශ්ේධහරක් තමයි සතිමත් බව නැත්නම් මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. සුති කම්මස්ස නිවැරදි කර්මාන්ත කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් නිතරම හිතලේ ගැන කරන්නට ඕන. පිරිසුදු සිතින් කරන්නට ඕන. අපිරිසුදු සිතින් අපි යමක් කළොත් අපිට දුක් විපාක එන්නේ. ඒ නිසා තමයි ධම්මපදයේ මුලම ගාථාවෙන් කියන්නේ මනෝ පොබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනෝ විද්‍යාව. බුදුදහමේ මනෝ විද්‍යාව මේක පිළිතුරු. කාර්යය ඔබෙන් අහුවොත් බුදුදහම මනෝ විද්‍යාවක්ද නැත්නම් මනෝ විද්‍යාවට අදාළ කරුණු බුදුදහමේ තියෙද කියලා අහුවොත් කවුරු හරි මෙන්න කියන්න පුළුවන් ගාථා පිළිතුරු. ධම්මපදයේ ආරම්භ කරන්නේම මනෝ පොබ්බංගමා ධම්මා. Mind is the forerunner.
Mind is still. Mind made nothing. If someone speaks or acts with a wicked mind, suffering follows him. මෙන්න මේක තමයි බුද්ධ සයිකොලොජි. ඒ වගේම පිරිසුදු හිතින් යමක් කළොත් ඒ පිරිසුදු හිත නිසා අපි කයින් වචනයෙන් සිතින් කරන දේවල්ට සැප විපාක ලැබෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි අතට ලබා දෙන දහම් පොත. මේක තමයි බෞද්ධයන්ගත් පොත. මේක තමයි අපේ හෑන්ඩ්බුක් එක. හිත පිරිසුදු දෙයක් කළොත් තමන්ට සැප ලැබෙනවා. හිත පිරිසුදු දෙයක් කළොත් තමන්ට දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. මෙන්න මේ අවබෝධය සමග තමයි සුචි කම්මස්ස කියන කාරණේ එන්නේ. නිවැරදි කර්මාන්ත. මේකම තමයි බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරට දේශනා කළේ. පච්චවෙක්කීත්වා කායන කම්මකාතබ්බම්. රාහුල කයින් යමක් කරනකොට නැවත නැවත සිහි කළ එක කරන්න. නිවැරදිද කියලා. පච්චවෙක්කීත්වා වාචාය කම්මකාතබ්බම්. වචනයක් කතා කරනකොට නැවත නැවතත් හිතලා බලන්න එක නිවැරදිද කියලා. පච්චවෙක්කීත්වා මනසා කම්මකාතබ්බම්. නැවත නැවතත් නුවණින් බලලා සිතින් දේවල් කරන්න කියලා. එතකොට සුචි කම්මස්ස කියන්නේ නිවැරදි කර්මාන්ත. ඒක තමන්ගේ කීර්තිය දිනු කරගන්න හේතු වෙනවා. වෙනත් විදිහකින් කියනවා සිල්වත් භාවය මේ කියන්නේ. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම වෙනතුනි. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කනෝද හැසිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය. මේ පහ තමයි සමාජයේ යහපැවැත්මට හේතු වන ප්‍රධානතම කරුණු පහ. පංචශීල ආරක්ෂා කිරීම. මේක තමයි යහපත් කර්මාන්ත කියලා කියන්නේ. බලන්න පිළිතුරු ඔබ කවුරු හරි අලුත් කෙනෙක් හඳුනා ගන්නවා නම් නැත්නම් ඔබේ ව්‍යාපාරයකට හරි ගෙදරකට හරි අලුතෙන් කෙනෙක් ගෙනවා ගන්නවා නම් ඒ කෙනා ගැන ඔබ කලින් නොදන්නවා නම් ඔබ ඒ කෙනා දන්න කෙනාගෙන් ඒ තැනත්තා ගැන විස්තරයක් අහනවා. මොකක්ද අහන විස්තරය? ඒ තමයි අහවල් කෙනා හොර බොරු නැති කෙනෙක්ද කියලා. හොර බොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ හොරකම් කරන්නේ නැති කෙනෙක්ද බොරු කියන්නේ නැති කෙනෙක්ද කියලා මේ අහන්නේ. වෙනත් විදිහකින් මොකද්ද මේ අහන්නේ? පංචශීලයෙන් සිල්පද දෙකක් ආරක්ෂා කරනවාද කියලා මේ අහන්නේ. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකයි මුසාවාදා වේරමණී කියන මේ කාරණා දෙක රකින්න කෙනෙක්ද කියලා මේ අහන්නේ. බලන්න පින්නතුනේ ඔබේ ළමයේ දරුවෙක් විවාහ කළ දෙනවා නම් අහන්නේ සුරා සෝදුව නැති කෙනෙක්ද කියලා අහන්නේ. එයා මත්යන් නොකරන කෙනෙක්ද සෝදු නොකරන කෙනෙක්ද කියලා අහන්නේ. මේ පංචශීලමයි මේ අහන්නේ. බලන්න පින්නතුනේ කෙනෙක්ගේ ළඟ සිල්පද දෙකක් ආරක්ෂා කරනවා නම් එයා තමන්ගේ ගෙදර උනත් නවත්ත ගන්න පුළුවන්. ඔබ ඇසුරු කරන කෙනෙක් ඔබ දන්නවා නම් එයා කිසිසේත්ම හොරකම් කරන්නේ නැහැ කියලා. එයා කිසිසේත්ම කාමවලද හැසිරෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් මේ පංචශීල සිල්පද දෙකන්නේ. ඔබ ඇසුරු කරන කෙනෙක් ඔබ 100%ක්ම දන්නවා නම් එයා කවදාවත් හොරකම් කරන්නේ නැහැ. එයා කවදාවත් කාමවලද හැසිරෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් එයා ගැන ඔබට කොච්චර ගෞරවයක් හට ගන්නවද? ඕනම වෙලාවක ඔබේ ගෙදර යතුරු ටික, දේවල් ටික බාර දීලා යන්න පුළුවන් යාට. ඒක හොරකම් කරන්නේ. ඕනම වෙලාවක ඔබේ ගෙදර ඉන්න දරුවෝ ටික, ස්වාමි භාර්යාවන් ඒ ගෙදර තියලා යන්න පුළුවන් බයක් නෑ ඔබට. බලන්න පිළිතුරු මේ සිල්වත් ජීවිතයත් එක්ක කෙනෙක් ගැන ඔබට කොච්චර ගෞරවයක් හට ගන්නවද? දැනටත් ඔබට ඒ වගේ මිත්‍රයන් ඉන්නවනේ. දැනටත් ඔබට ඒ වගේ මිත්‍රයන් ඉන්නවා. ඒ මිත්‍රයන් ඇතැම්මට ඔබේ සහෝදර සහෝදරියන්වත් එන්නේ නැහැ. ඔබේ සහෝදර සහෝදරයන්ට වඩා ඔබ ආදරය කරනවා, ගරු කරනවා මේ සිල්වන්ත භාවය තියෙනවා නම් ඒකයි කියන්නේ විශ්වාසා පරමාඥාති කියලා. විශ්වාසවන්ත භාවය, විශ්වාසවන්ත කෙනා තමයි උතුම් ඥාතිවරයෙක් කියලා.
මේ ඥාතිත්වයේ ප්‍රධාන පදනම ෆවුන්ඩේෂන් එක තමයි සිල්වත් භාවය කියන්නේ. මේක තමයි කීර්තිය දෙනගන්න තියෙන ලක්ෂණය. සිල්පද දෙකක් ආරක්ෂා කළා මෙහෙමනම් පිනතුනේ. සිල්පද පහම ආරක්ෂා කරොත් කොහොමද හිටියේද? යාගෙන කොච්චර ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක්, සෙනෙහසක් අපට ඇති වෙනවද? මේක තමයි කීර්තිය ලබන ක්‍රමය. නිසම්මකාරිනෝ කරන වැඩ ඉතාම නුවණින් සලකලා බලලා කරන්නට ඕන. ධර්මයේ සඳහන් වෙන වචනයක් කතා කරනකොට සමහර වචනේ ඇත්ත වුණත් ඒක නිෂ්ඵල දෙයක් නම් ප්‍රයෝජනවත් නැති දෙයක් නම් ඒක ඇත්ත වුණත් කතා කරන්න එපා කියලා. ඒ වගේම සමහරට ඇත්ත දේ හැබැයි කාර්කවත්. හැබැයි ඒක අහන්නට ප්‍රිය නැහැ. නමුත් ඒ වෙලාවේ ඇත්ත කතා කරන්න ඕන කියලා. ඇත්ත වුණත් ඒක අප්‍රිය නම් ඒක අනර්ථකාරී නම් කතා කරන්න හොඳ නැහැ. සත්‍ය දෙයක් නම් ඒක අප්‍රිය වුණත් ඒකෙන් යහපතක් වෙනවා නම් ඒකෙන් බොහෝ දෙනෙකුට යහපතක් නම් ඒක කියන්නේ කියලා. මෙන්න මේ වගේ භාෂාව හසුරුවන විදිය. දැන් කයින් කරනවා නම් අත්ථව්‍යාපාදායක සංවත්තති පරව්‍යාපාදායක සංවත්තති කියලා සඳහන් කරනවා. ඒ කරන දේ තමන්ට හානියක් වෙනවා නම් අනිත්යට හානියක් වෙනවා නම් ඒක කරන්න එපා කියලා. යම් කිසි දෙයක් කරනකොට තමන්ටත් යහපතක් වෙනවා. අනිත්යටත් යහපත වෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙලොවටත් යහපත වෙන, පරලොවටත් යහපත වෙන දේ අපි නිතරම කරන්න ඕනේ කියලා. මේක තමයි මේ නිසම්මකාරිනෝ නිපක ස්ථානෝචිත ප්‍රඥාව තැනට ඔබෙනසේ නුවණින් වැඩ කිරීමේ ලක්ෂණය. දැන් මේ තරුණයාගේ ළඟ මේ ලක්ෂණය මැනීම තිබුණා. එහෙම නොතිබ්බනම් ඇතැම්මට ඕකට කිරගෙදර යන්න වෙන්නේ. මෙච්චර ධනයක් ඕ නගරයට ආපු ගමන් ඒකට ගත්තා නම් ඔහු ගැන සැක කළා. ඔහුට දනුවම් ලැබෙන්නේ නැතුව ඔහු හොරකම් කරා කියලා. නමුත් ඔහු වෙලා වෙනකම් ඔහු ඉවසගෙන හිටියා. ඔහු කුලී වැඩක් කරමින් හිටියේ. දැන් කාලෙන් ධනයක් තිබ්බම පෙන්නනෝනේ එක කටියේ නේද? නමුත් මම එකපාරක පෙන්නන්න ගියේ නෑ. ඇඳුමෙන් වුණත් පාවිච්චි කරන බඩු මුට්ටු වලින් වුණත් පේනතුනේ Taman දක්ෂ වෙන්නට ඕන. නැත්තම් හොරු අතුල තමන්ගේ දේවල් විනාශ කරගන්න. දැන් වටිනා ආවරණයක් වුණත් පැනදගෙන යනකොට ඔබ කල්පනාකාරී වෙන්න ඕන. ඒ දේ අරන් පැනදගෙන ඉන්න ඔබට හානියක් වෙනවා නම්, ඒ භාණ්ඩේ නැති වෙන්න පුළුවන් නම්, ඒ භාණ්ඩේ නිසා ඔබේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන් නම්, ඒ අවස්ථාවේදී වටිනා භාණ්ඩ පාවිච්චි කරන්න එපා. වටිනා විදිහට පේන වෙන දෙයක් පාවිච්චි කරන්න වෙලාවට. ඒක තමයි මේ නිසංකාරණෝ කියලා කියන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ මේකයි. මේක තමයි නුවණින් වැඩ කිරීම කියලා කියන්නේ. එහෙම වුණොත් තමයි අපිට මේ ඉන්න සමාජය තුළ කරදර සම්බාධයකටපත් නොවි කරදර අඩුවෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොත් විතරයි අපිට කීර්තියටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ මෝඩ වැඩ කරොත් මොකද වෙන්නේ? අපේ යාළුවොත් බනිනවා අපිට. බලන්න කොච්චර ලොකු නැකියාවක් කරත් කොයි තරම් වර්කන් තුනත් ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නේ කියලා අපිට බනිනවා. තමන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවත් එකපාර අනිත් කෙනාට ෆෝවර්ඩ් කරන්න එපා පින්නතුනි. ඒක බලන්නේ කොහොමද දෙයක්ද? ඒක අර්ථවත් දෙයක්ද? ඒක යවුවට පස්සේ ඊළඟ කෙනාගේ හිත නරක වෙනවා නම්, අකුසලයක් වෙනවා නම්, ඒකෙන් තමන් ගැන ගෞරවයට හානියක් වෙනවා නම් එකපාර ඒක ෆෝවර්ඩ් කරන්න එපා. තමන් දැනගන්නට ඕනේ ඒක තේරුම් අරගෙන හොඳ දෙයක් විතරක් අනිත් කෙනාට යවන්න. එහෙම නැති වුණොත් තමන්ට එන හැම මැසේජ් එකක්ම අනිත් යාළුවෝ ෆෝවර්ඩ් කරනවා නම් මොකද වෙන්නේ? කාලයක් ගියාට පස්සේ ඔබ ගැන ගෞරවයේ විශ්වාසය අඩු වෙනවා අනිත් අයගෙන්. නමුත් ඔබ මැසේජ් එකක් යවන්නේ කලාතුරකින් වටිනාම එකක් නම් ඒ මැසේජ් අනිත් අය බලන ඔබ ගැන. ඊමේල් එකක් වුණත් එහෙම ඔබ හැම වෙලාවෙම ඊමේල් යවනවා නම් එනේ ඊමේල් එක අනිත් අයට. අනිත් අය ඔබ ගැන විශ්වාසය අහිමි වෙනවා. ඔබ යවන්නේ වටිනාම දෙයක් නම් අනිත් කෙනා ඔබ ගැන ලොකු සැලකිල්ලකින් ඉනවා මේ කෙනා ආවඩිකට දෙයක් කරන්නේ නැහැ. බොහොම කල්පනා කරලා බල කරන්නේ කියනවා. ඔබ වෙන ගෞරවයක් හට ගන්නවා. ඔබේ කීර්තිය දිනනවා. බලන්න මේ බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට අපිට මේ ධර්මයක් දේශනා කළා කීයද? සුචි කම්මස්සෙන් සම්හාරිනෝ සංයතස්සච සංයත සීලිය වාසය කිරීම. අස්කන්නා සාදී ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට ඒ දේ ගැන බොහොම අවධානයෙන් ඉන්නට ඕන. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් එනකොට, දිවට රසයක්, ශරීරයට පහසක් මෙන්න මේ තැන්වලදී අපි කොයිතරම් දුරට සංයත සීලිය වාසය කරනවද කියන කාරණය. මේකත් වෙනතුන අවශ්‍ය දෙයක්.
අපි හැට රූපයක් පේනොත් ගමම ඉක්මන් වෙලා වැඩ කරනවා නම් කවුරු හරි කෙනෙක් බැන්න ගමම ඉක්මනට කේන්ති ගන්නවා නම් නැත්නම් කවුරු හරි කෙනෙක් ඔබ ගැන ගුණගතනයක් කරපු ගමම ඔබ ඒකට සතුටු වෙනවා නම් අනිත් කෙනා දන්නවා ඔබ රවට්ටන්න පුළුවන් කියලා. ඒ නිසා ඉක්මන් වෙලා වැඩ කරන්න හොඳ නෑ. ඇහැට රූපයක් දැක්කහම කනට ශබ්දයක් ඇහුණාම දේවන රසයක් ලැබුණත් එහෙම ඒ රසය ඉක්මනට හොඳ දෙයක් කියලා ඉක්මන් වෙන යන්න බෑ. මේකට ශරීරයට හානි කර දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවා. ඒ නිසා මෙන්න මේ තැන්වලදී අපි ඊටාම නුවණින් සංයතශීලීව controlling senses කියන එක, discipline in our senses කියන එක, ඉන්ද්‍රිය සංවරය කියන එක වැදගත් කාරණයක් විදිහට මෙතෙන් දක්වලා තියෙනවා. ධම්ම ජීවනෝ ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම. මොකද්ද ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ? ධර්මානුකූල ජීවිතය කියන්නේ සම්මා දිට්ඨිය යුක්ත වාසය කිරීම. මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? අපේ සිත මුල් වෙලා කරන දේවල්ට අනුරූපව තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. සම්මා දිට්ඨියේ පළවෙනි පියවර තමයි කම්මසගත සම්මා දිට්ඨිය කියන කාරණය. අපි වැරදි වැඩක් කළොත් අපේ ජීවිතේ කවදා හරි ගැන පසුතැවෙන වෙනවා කියන කාරණය. ඒ වගේම අපි කරන යහපත තමන්ට ආනිසංස ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ ගැන විශ්වාසයෙන් වැඩ කරන්න පිළිතුරු. දවස් දෙකක් නෙවෙයි මුළු ජීවිත කාලය පුරාම මේ ගැන විශ්වාසයෙන් වැඩ කරන්න. හැකිතාක් අකුසලයෙන් මිදෙන්න සම්පපාපසා කරන කියපු විදිහට. කුසල සෝක සම්බදා හැකිතාක් ලෝකේ යහපත කුසලයේ පින කරන්න. කාය කරනකොට තමන්ටම මේක ආනිසංස පේනවා. ඊටාම ලස්සනට නිකන් මල් මාලාවක් වගේ ඔබ ජීවිත කාලයේ කරපු යහපත් දේවල් ආනිසංස ඔබටම ලැබෙන ආකාරය පේනවා. ඒ තරක් නෙවෙයි පිළිතුරන මහා පුදුම දෙයක් තියෙනවා. මෙහෙම ධර්මානුකූල ජීවිතයක් කාලයක් ගත කරනකොට ඇතැම් විට ඔබේ ජීවිත වලට යම් යම් කරදර කම්කටොළු වෙනවා. ලොකු අනතුරු වෙනවා. අන්නේ අනතුරු ගැන ඔබේ නුවණින් බලනකොට ඔබට පේනවා ඒ අනතුරින් පස්සේ ඒ අනතුරින් වෙච්ච අයහපතට වඩා යහපතක් තමන් ජීවිතේට වෙනවා කියලා. එතැනට කවුරු කෙනෙක් අමනාප වෙන්න පුළුවන්. කාලයක්ම හිතවත් හිටිය කෙනෙක් අමනාප වෙන්න පුළුවන්. තමන් හිතාගෙන තමන්ගේ ජීවිතේම කඩ වැටුණා කියලා. එතැනට දිගටම යාළුකම හිටියට වඩා යහපතක් වෙනවා අමනාප වුණාට පස්සේ. ඊට වඩා හොඳ යාළුවෝ තමයි මොන වෙනවා. එතැනට ඔබ වාහනේ ගෙදරින් එළියට ගන්නවා. ගන්නකොට වාහනේ හැප්පෙනවා. ගේට්ටුව හැප්පෙනවා. අපි මොකක්ද දුක් වෙනවනේ මෙච්චර පින්කම් කරනවා පහන්ටක් අත ගහලා ගෙදර යන්න පිටත් උනේ වාහනේ ගේට්ටුව හැප්පුණා කියලා. එතැනට පින්තුනේ වාහනේ එළියට ගියා නම් කෙනෙක්ගේ ඇඟේ හැප්පෙන ජීවිත හානියක් වෙන කෙනෙක් එකක් තමයි මෙතෙන්දී මේ අඩු කළ දුන්නේ. එතැනට ඔබේ ළඟම ඥාතියෙක් මිය යනවා. එතැනට මිය ගියපු කෙනා සුගතිගාමී වෙනවා. ඔබත් එතැනට වෙනදට ධර්මයේ පැත්තට යොමු වෙනවා. තමන්ගේ සමීපතම ඥාතීන් මිය ගියාට පස්සේ තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිතවල සැබෑ පරිවර්තනයක් වෙලා තියෙන්නේ. එක්ක ළඟම කෙනෙක් මිය යන්න ඕන. නැත්නම් තමයි ලොකු අනතුරකින් ආබාධිත වෙන්න ඕන. නැත්නම් ලොකු රෝගයක් එන්න ඕන. මෙන්න මේ කරුණ වලින් සමහර ජීවිතවල සම්පූර්ණ පරිවර්තන වෙලා තියෙනවා. ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. ධර්ම පැත්තට යොමු වෙලා තියෙනවා. ධර්මානුකූල ජීවිතය කාලයක් ගත කරනකොට පින්නතුනේ තමන්ට ජීවිතයේ හැම සම්බාධකයක්ම දැස ඊටාම උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා. බලන්නේ ඒ දේ සුභවාදීව බලන්නේ පින්නතුනේ. ඒ දේ වෙච්ච දේ හොඳම දේ කියලා තමයි හිතන්නේ. පින්නතුනේ ගැන උදාහරණ නිදසුන් 100 ගණන් 1000 ගණන් දෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ජීවිතවල වෙච්ච කාරණා. ඒ අවස්ථාවේ වෙලා තියෙන හොඳම දේ වෙලා තියෙනවා. එතැනට අනතුරක් වෙන්න පුළුවන්, ලෙඩ දුක් වෙන්න පුළුවන්, මරණයක් වෙන්න පුළුවන්, ලොකු ධනහානියක් වෙන්න පුළුවන්, යාළු මිත්‍රාදීන්ගේ අමනාපයක් වෙන්න පුළුවන්. මෙහි බොහෝ දේවල් ඒ තැනැත්තාගේ ජීවිතේ වෙලා තියෙන හොඳම වෙලාවට වෙලා තියෙනවා. හැබැයි නිකන් හිතලා නෙවෙයි වෙන්නේ.
ධර්මානුකූලව තමන් කාලයක් අඛණ්ඩව ධර්මයන් සමග ජීවත් වෙන කෙනාට තමයි මේ ලක්ෂණය ඊටාම පැහැදිලිව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එන්නම තමන්ගේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. තමන්ට ජීවිතයේ පසුතැවීම් සිදු වෙන්නේ නැහැ පිළිතුරු. තමන්ගේ අතින් මේ දේ වුණානේක වරදක් කියලා හිතෙන්නේ නැහැ. ඒ වරද වුණත් තමන් දන්නවා ඊළඟ පියවරේ දෙක නිවැරදි කරගෙන තමන් යහපත් මාර්ගයට ආවා කියලා. ඒ වරද සිදු නොවුනට වඩා සිදුවෙච්ච එකෙන් තමන්ට යහපතක් වුණා. තමන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියලා තමන් ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවා. තමන්ගේ අතින් අඩුපාඩුවක් වුණත් වෙනතුනේ දුක් වෙන්න එපා. ඇතැමට කෙනෙක්ගෙන් බැනුම් ගන්න පුළුවන්. තමන්ට අවවාදයක් ලැබෙන්න පුළුවන්. තමන් අවසානයේදී ඒ වරද නැවත නොකර ඉන්නටත් ඒකේ පාඩමක් ඉගෙන ගන්නටත් අපට යමක් ජීවිතේට එකතු වෙනවා. හැබැයි මේ දේ කරන්න පුළුවන්කම තියෙන පිනතුනේ ධර්ම මාර්ගයේ අවංකව අඛණ්ඩව නිවැරදිව හැසිරුණොත්. ඒක නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදුදහමේ ගැඹුරම ධර්ම කාරණා හොඳට තේරුම් අරගෙන කරන්නට ඕන. විශේෂයෙන් සම්මා දිට්ඨියත් එක්ක ඉන්නට ඕන. සම්මා දිට්ඨි පුරේ ගමන් කියලා කාරණයක් තියෙනවා. ආර්යශ්‍රේණික මාර්ගයේ පළවෙනි පියවර තමයි සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය කියන්නේ එක කම්මසගත සම්මා දිට්ඨිය. කර්ම රූපව තමයි සබ්ද විපාක විඳින්න ලැබෙනවා කියන කාරණය. මේ අවබෝධය තිබුණු පමණට තමයි සම්මා සංකල්ප ඇති කරගන්නවා. නිතර මෛත්‍රී වාසය කරන්නේ. සම්මා දිට්ඨිය ඇති වුණා නම් ඒ කෙනාගේ ළඟ හරියට සම්මා දිට්ඨිය ඇති වුණාද කියලා බලන ප්‍රධානතම ලක්ෂණය තමයි යා කොයි තරම් දුරට මෛත්‍රී භාවනාව කරන කෙනෙක්ද කියන කාරණය. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ මෙත්තා චේතෝවිමුක්ති සූත්‍රය ආදී සූත්‍ර රැසක දේශනා කළා. ලෞකික වශයෙන් කරන පින්කම් වල ඉහළම පින්කම විදිහට දක්වලා තියෙන්නේ මෛත්‍රී වැඩිම. අපි මේ මුළු ලෝකෙම දේවල් වෙනත් කෙනෙකුට දන් දෙන්න පුළුවන්. ඒ මුළු ලෝකෙම දේවල් උපයාගෙන හම්බ කරගෙන නැවත ලෝකෙට දන් දීමට වඩා අනිසංසයක් වෙනවා. එක මොහොතක් මෛත්‍රී වැඩිම කියලා. අපි කරන සියලුම පින්කම් එක පැත්තකට තිබුණත් ඒ පින්කම් මෛත්‍රී භාවනා වැඩිීමේ ලැබෙන අනිසංසයෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ නිසා කුසලයේ දිනු කරගන්න අකුසල විපාක දුර්වල කරගන්න තියෙන ප්‍රධානතම ටෙක්නික් එක තමයි උපදේශ තමයි කමඨාන තමයි මෛත්‍රී වැඩි. සීල සත්‍යෝ සෝපත්ත්වා කියලා හැකියතාක් මෛත්‍රී වඩන්න. මේ මෛත්‍රී තමන්ගේ ළඟ වැඩිලා තියෙද කියලා තමන්ටම බලන්න පුළුවන්. යමක් කරනකොට තමන් බලන්නේ තමන්ගේ පැත්තින්ද අනිත් කෙනාගේ පැත්තින්ද කියලා තමන් බලනවා. කෑම කන්න ගියාම බලනවා ඉස්සෙල්ලාම පිනානරන් තමන් කෑම කන්නද බලාපොරොත්තුෙන් ඉන්නේ නැත්තම් එතන ඉන්න වයසක කෙනෙක් දරුවෙක් ඒ කෙනාට කෑමට ඉස්සෙල්ලා දෙන්නද තමන් බලන්නේ. එතනක බලන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් කෙනෙක් වරදකට ලොකු වරදක් කළා දඬුවමකට නියම වෙනකොට දැන් අපි කියමු ඔබ ඊටාම ආදරය කරන කෙනෙකුට හෝ රටකට හෝ ලොකු හානියක් කරපු කෙනෙකුට ලොකු දඬුවමක් දෙනවා කියලා කියමුකෝ. මරණීය දඬුවම වගේ. ලොකු වරදක් කරපු කෙනෙකුට අධිකරණය තීරණය කරනවා මරණීය දඬුවම. ඒ මරණීය දඬුවමේ නියම කරපු වෙලාවේ ඔබේ හිත කොහොමද තියෙන්නේ? ඔබේකට කැමතිද? අනේ හොඳ දෙයක් වුණේ කියලා හිතනවද? හොඳම දඬුවම තමයි දීලා තියෙන්නේ කියලා ඔබ හිතනවද? නැත්තම් ඔබ ඒ වෙලාවේ හිතන්නේ ඒ වරද කෙනා ඔබේම දරුවා නම් කොහොමද වේද? ඒ වරද කළා ඒ එල්ලුම්ගාට නියම වෙන්නේ ඔබේ ලේන් ඔබේ කුසෙන් බිහිවෙච්ච දරුවෙක් නම් ඔබ සතුටු වෙනවද කියලා? ඔබ සතුටු වෙන්නේ නැහැ.
ඔබ හිතනවානේ ඒ දරුවට මම නියම වුණා නම් හොඳයි දරුවා බේරෙලා කියලා. අන්න ඒ මට්ටමට ඔබේ හිත වැඩෙන්නට ඕන. ඔබ මේ ධම්ම කියන කෙනෙක් නම. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ වැරදි වැඩ කරන්න නිදහස් කරන්න නෙවෙයි මේ කියන්නේ. යම් කිසි කෙනෙක් වරදක් කළා තියෙනවා නම් ඊට සරිලන ලෙස දඬුවම් ලැබෙන්නට ඕන. නමුත් මරණීය දඬුවම බුදුදහමෙන් අමතක කරන්නේ. යා හිරේ දාන්න පුළුවන්. යාට බරපතල වැඩ සහිතව ජීවිතාන්තයේ දක්වාම සිර දඬුවම් නියම කරන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. වරදක් කරා නම් දඬුවම් නියම වෙනවට. හැබැයි කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්න කාටවත් අයිතියක් නැහැ. අන්නේ වෙලාවේදී අම්මා කෙනෙක් දරුවෙක් දැස බලන ආකාරයෙන් බලන තරම් මනසක් හිතක් අපිට හැදලා තියෙනට ඕන. අන්නේම හැදලා තියෙනවා නම් තමයි ඇත්තටම අපිට සම්මාදිටිය තියෙනවා කියලා කියන්නේ. මේක තමයි බුදුදහමේ තියෙන සම්මා සංකල්පය. right intention. සම්මාදිටිය තියෙනවා නම් සම්මා සංකල්පය තියෙනවා. නෙක්ඛම් සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියන කාරණේ. සම්මා වාචා ඊට පස්සේ අපේ වචනේ සංවර වෙනවා. අපි මුගා කල්පනා වචන පාවිච්චි කරන්නේ. කෙනෙක්ගේ දක්ෂතාවය, කෙනෙක්ගේ දියුණුව, කෙනෙක්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය බලන එළියට පේන ප්‍රධානතම නිර්ණායකයක් තමයි භාෂා හසුරවනකාරය. ලැන්ග්වේජ් ෆිලොසොෆි කියලා බුදුදහමේ වෙනම සංකල්පයක් විස්තර වෙනවා. මහා පුළුල් පරාසයක මේක. ඒ නිසා භාෂාව හැසිරීමෙන් තමයි කෙනෙක් දෙස බාහිරට බලගන්නේ. කෙනෙකුගේ ප්‍රඥාව, කෙනෙකුගේ නුවණ, කෙනෙකුගේ චර්යාව, කෙනෙකුගේ දැක්ම, කෙනෙකුගේ වටිනාකම. අපි කොච්චර ලස්සන ආභරණ ඇඳුම් ඇඳගෙන උපාධි මෙච්චර තියනවා කියලා කොච්චර හොඳ වාහනයක ගියත් අපේ කතා කරන වචන දුර්වල මට්ටමේ බාන වචන නම් අපි වටිනා පුද්ගලයෝ වෙන්නේ නැහැ. අපි වටිනාකම තීරණය වෙන්නේ අපි භාෂාව හසුරවන ආකාරය අනුව. භාෂාවේ හැසිරීම තීරණය වෙන්නේ නිකන් නෙවෙයි. අපි ළඟ කොච්චර සම්මා සංකල්ප යහපත් කල්පනා තියෙනවද කියන කාරණා මත. සම්මා සංකල්පේ නිකන් තීරණය වෙන්නේ නැහැ. සම්මා සංකල්පේ තීරණය වෙන්නේ සම්මා දිට්ඨිය කියන පමණට. යහපත් දැක්ම කියන පමණට. සම්මා දිට්ඨිය නිකන් තීරණය වෙන්නේ නැහැ. සමාධියට තීරණය වන්නේ අපේ ජීවිතේ වැඩිපුර ළඟින් ආශ්‍රය කරේ කවුද? වැඩිපුර දේශනා, වැඩිපුර කාගේ දේවල්ද අපි කලින් අහලා තියෙන කියන කාරණේ මත. ඒ නිසා ඔබ ආධ්‍යාත්මිකව යන කෙනෙක් නම්, ඔබ බණදාන ප්‍රගුණ කරන කෙනෙක් නම් වෙනත් ඒ වගේම දිනු කෙනෙක් ඔබට හම්බුනොත් ඔබෙන් අහන ප්‍රශ්න ඔබ දන්නවද? ඔබ කාගේ බණද වැඩිපුර අහන්නේ? ඔබ කොයි බණ පොත්පත්ද වැඩිපුර කියන්නේ? ඔබ කොමන ධර්ම කරුණුද ප්‍රැක්ටිස් කරන්නේ කියලා වෙන අහනවා. ඒ අහනකොටම තීරුම් ගන්න පුළුවන් ඔබ ඉන්න ස්ථානේ කොහෙද කියලා. ඒ නිසා අපේ සම්මා දිට්ඨියට පාදක වන්නේ අහපු දේවල් කලින් විතර ආශ්‍රය. සම්මා දිට්ඨිය මත සම්මා සංකල්පේ තීරණය වෙනවා. සම්මා සංකල්පේ මත සම්මා වාචාව අපේ භාෂාව තීරණය වෙනවා. එන සම්මා සංකප්ප වලින් ආරම්භ වෙච්ච මේ ගමන් මඟ යහපත් වචන ඔස්සේ සම්මා කම්මන්තයට යනවා. යහපත් කර්මාන්ත ප්‍රාණඝාත සොරකම අදත්තා දාන කියන මේ තුනේ වෙන් වෙනවා. සමාජීව ධාර්මික ජීවිතයක්ම අපි කරන රැකියාව ඊටම ධාර්මිකව සිදු කරනවා. සම්මා වායාම යහපත් උත්සාහය අකුසලින් මෙදෙන්නට කුසල කරන්නට නිතර උත්සාහ කරනවා. සම්මා සති නිතර සිහියෙන් ඉන්නවා. තමගේ කය වචනය ගැන, නැත්නම් සිත කය ගැන, නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර ගැන උපරිම ලෙස සිහිය පිටවාගෙන ඉන්නවා. කේතුලින් සම්මා සමාධියට සමාදවත් වෙනවා. පින්තුනි ආරසික මාර්ගය තමන් ගමන් කරන ආකාරය. ඒ නිසා අපට හරි දහමක් ලැබුණා නම් අපිට සම්මාදිටිය ලැබෙන්නට ඕන. සමාධිය ලැබුණා නම් අපි ඥානසික මාර්ගය. අපිට කොහේ ගියත් පින්තුනි බයක් නැහැ. කොයි මොහොතේ මිය ගියත් අපිට බයක් නැහැ.
අපි යන්නේ සුගතියට. අපි නිතිපතාම ධම්මගේ ඉදිරියට යනවා. ඒ තරක් නෙවෙයි. ලෞකික සම්මාදිටිය තියෙන කෙනා උපරිම ලෙස මෛත්‍රී භාවන පුහුණු කරමින් ඉන්නේ. එහි අනිසංස විදියට ඔහු උපරිම ලෙස ජීවිතය හසුරවා ගන්නවා. සම්මාදිටිය තිබෙන පියවර ලෝකෝත්තර සම්මාදිටිය. කොයිතරම් දුරට ප්‍රඥාවෙන් ඉනවාද කියන කාරණය. අපට යමක් සිතනකොට අපට යමක් පේනකොට ඇහෙනකොට අපි නිතරම ඒ දේ ගැන දැනුවත් වෙන රූපයකුත් එක්ක. දැන් මේ මොහොතේ ඔබ බනහනවා. මේ බන කියන ආන්දර රූපේ දිහා ඔබට බලාගෙන ඉන්නේ. ඔබට හිතෙන්නේ මේ මොහොතේ පේන රූපේ මා දකින්නේ කියලා. රූපයට කන්ටැක්ට් වෙනවා. නමුත් ඒ රූපේ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ චක්කු විඥානේ නෙවෙයි මනෝ විඥානේ තේරුම් ගන්න. මනෝ විඥානේ තේරුම් ගන්නකොට ඒකට පාදක වෙච්ච ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය මේ සියල්ලක්ම නිරෝධ වෙලා තියෙනවා. හරියට අපි ආසේ තාරකාවක් බලනකොට ඒ බලන තාරකාව ඇතැම්මට අපි දකිනකොට තේරුම් ගන්නකොට ඒ තාරකාවෙන් ආලෝකෙ නිකුත් වෙලා ආලෝක වර්ෂ 100 ගණන් ගිහිල්ලා දැම්මෙට. ඒ තාරකාව අපි දකිනකොට තාරකාව තිවිච්ච තැනවත් නෙවෙයි දැන් තියෙන්නේ. සමහර විට ඒ තාරකාව විනාශ වෙලා. සමහර තාරකා වලින් පෘථිවියට ආලෝකය එන්න ආලෝක වර්ෂ මිලියන ගණනක් යනවා. එතකොට අපි හිතන්නේ අහසේ තාරකාව දකිනකොට මේ මොහොතේ තියෙන තාරකාවක් මට පේන්නේ කියලා. නමුත් ඒ තාරකාවේ ස්ථානේ මේ මොහොතේ නෑ නිරෝධ වෙලා තියෙන්නේ. ඒ තාරකාවේ සිද්ධාන්තයෙන් තමයි පින්නතුනේ මේ වෙනාවේ ඔබ මේ රූපයේ දැස් බලන් ඉඳීම. මේ ඔබ ශබ්දයක් අහනවා නම් ඒ ශබ්දය තේරුම් ගන්නකොට ඔබ තේරුම් ගන්නේ සෝත විඥානේ නෙවෙයි. ඒක ශබ්දේ නිරෝධ වෙන තැනක මනෝ විඥානේ තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න මනෝ විඥානයත් එක දිගට තියෙන එකක් නෙවෙයි. අහුත්වා සම්බුතං හුත්වා නවේසති කියපු ආකාරයට පෙර නොතිබී හටගෙන මේ මොහොතම නිරෝධ වෙන එකක් ඒක. යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. ඒ හේතු නිසා හට ගන්නවා හේතු නිරෝධයෙන් එතනම ඉතුරු නැතුවම නිරෝධ වෙනවා. මේක තමයි පින්නතුනේ ජීවිත යථාර්ථය. ඒ නිසා අපි ජීවත් වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් ජීවත් වෙන ලෝකයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ නිතරම අපි රූපයක් අත යැපෙන්නේ. ඒ රූපේ වෙනස් වෙනකොට වෙනස් වීම නිසා ඇතිවන සියලු දුක් ටික අපි විඳ ගන්න දැන් මේ සෝදානමෙන් ඉන්නේ. අපි රසට ආහාර ගන්නවා කියන්නේ විනෝදයෙන් අපි ආහාර ගන්නවා රසට කියලා. ඒ ආහාර ගන්නේ මොකටද? ඒ ආහාර ගන්නේ මේ අවිද්‍යාවෙන් හට ගන්න දුකට කඳුළු ටික වගුරුවන්න ආහාර ටික මේ ගන්න. බුදුදහම කියලා කියන්නේ අපේ ඇසට නැගෙන ඒ කඳුළ පිසලන්නට දෙන අමාවසුව. මේ මොහොතේ ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට නාසයට ගඳ සුවඳක් විඳිනකොට දිවට රසයක් ශරීරයට පහසක් විඳිනකොට මේ මොහොත තුළ රූපය සම්පූර්ණ නිරුද්ධ වුණා කියලා දකින්න. සම්පූර්ණ රූපේ නිරුද්ධ වෙච්ච රෝගික අපි රූපේ අරගෙන තියනවා නම් අරගෙන තියෙන්නේ අවිද්‍යාවෙන් මෝහයෙන්. බුදුදහම කියලා කියන්නේ මේ අවිද්‍යාවෙන් ජීවත් වෙන ලෝකයා අවිද්‍යාවෙන් මුදවලා විද්‍යාව, ධර්මය, ධාමස, ප්‍රඥාව, ඥානය, විද්‍යාව වෙත ඔසවා තබන ධමයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා ජීවිතයක තත්පරයක් හරි ප්‍රඥාව ජීවත් වෙන්න. මේ මොහොතේ ඔබට රූපයක් මතක් වෙනවනේ මොකක්ද රූපය? ඒ මතක් වෙන රූපයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච රූපයක් තමයි මේ මොහොතේ තමන්ගේ මනසින් මේ දකින්නේ. ඒ දකින්නේ මනෝ විඥානය කියලා දකින්නේ. ඒ දකින මනෝ විඥානය දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් හැම වෙලාවෙම හේතුන් පරිච්ඡ සම්භූතං හේතුබංගා නිරුද්ධති කිව් විදියට
නැත්නම් යම් කිංච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන මෙන්න මේ පටිසම්පාද න්‍යායයට යට තුන දෙයක් කියලා දකින්න. එහෙම දකින්න තමයි බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර ලෝකෙ විතරක් නෙවෙයි අභ්‍යන්තර මනෝ ලෝකෙම තමයි නිදහස් වෙනවා. අපේ මුළු දුකෙන්ම මේ නිදහස් වෙන්නේ. මේ දුකෙන් නිදහස් වෙන්න පිළිතුරේ අපි මේ කාලේ ලෝකෙ ඉපදුනේ. මේ තරම් වටිනා ධර්මයක් අපි ලැබුවේ වෙන කිසිම දෙයකට නෙවෙයි පිළිතුරේ දුකෙන් නිදහස් වෙන්න. ප්‍රඥාව ලබන්න. ඒ ලබන ප්‍රඥා ලෝකයේ මුළු ලෝකයට බෙදා හරින්නයි අපි මෙවැනි කාලයක ලෝකේ පහළ වුණේ. අන්නේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙමු. ඒ සඳහා ආගාතය සඳහන් අන්තිම පාඩය අප්පමත්තස්ස අප්‍රමාදීව වැඩ කරන්න ඕන. උත්තානවතෝ උස්සාන්ත වැඩ කිරීම, සතිමතෝ සතිමත් බව, සුචිකම්මස්ස නිවැරදි කර්මාන්ත, නිසම්මකාරිනෝ ස්ථානෝදිත ප්‍රඥාව, සංයතස්සච ඉන්ද්‍රිය සංවරය, ධම්මජීවිනෝ ධර්මානුකූල ජීවිතය, අප්‍රමත්තස්ස අප්‍රමාදී බව, නොපවා වැඩ කිරීම. අපිට ලැබිලා තියෙන තාම සීමිත කාලයක් වෙනතුනි. මේ කාලෙ ඉක්මනින්ම ගෙවිලා යනවා. හින්දු සාහිත්‍ය සඳහන් වෙනවා ගිරි නදී වේගෝපමං යෞවනං කියලා. යෞවන බව ජීවිතය කියන හරියට කන්දක් මුදුනින් ඇදහැලෙන ගංගාවක් වගේ කියලා. දියපාරක් වගේ කියලා. ඒ දියපාර ඊටාම ශනිකව බිමට වැටෙනවා. නමුත් අපිට හැමදාම පේන එකම දිය ඇල තියෙනවා වගේ. නමුත් ඒක ඉක්මනින් බාහිර වැටෙනවා. මේ වගේ තමයි ජීවිත කාලය. ඒ වගේම මනුස්ස ලෝකේ ඉන්න මිනිස්යන්ගේ ජීවිත කාලය ගැන දීර්ඝායුෂ දෙවිවරු බලලා එයාට පේන්නේ එකපාර විදුලියක් හිටු වගේ කියලා. කාලයමෙදිදී එකපාර නිවෙනවපත් වෙනවා වගේ තමයි දෙවියන්ට පේන්නේ අපේ ජීවිතේ. ඒ ආලෝකයක් නිවිලා පත් වෙලා නිවෙනවා වගේ හිතලා පේන්නේ කොහමද? මේ අවුරුදු 100ක විතර ජීවිතයේ දෙවියන්ට පේන්නේ අර කාලයමෙදිදී එකපාර ඊයපත් වෙලා නිවෙනවා වගේ. නමුත් අපි හිතන්නේ බොහෝම දීර්ඝ කාලයක් අපි ජීවත් වෙනවා කියලානේ. බොහෝ දීර්ඝායුෂ තියෙන දෙවිවරු අපේ මේ ජීවිත දිස බලලා අප්‍රමාදීව අප්‍රමාණ සම්මිකටපත් වෙනවා. අනේ මේ මිනිස්සු කොච්චර ටික කාලෙ ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒ තරම් සුළු කාලයක් ජීවත් වෙන අපට අපේ ජීවිත ලබා දෙන්න පුළුවන් වටිනාම දේ තමයි ධර්මය. ධර්මයෙන් අපේ ජීවිත පෝෂණය කරගනිමු. ඒ පෝෂණ ජීවිතෙන් අනිත් ජීවිත ආලෝකවත් කරගන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි, අද නෙටින්කම විශේෂයෙන් සිදු කළේ මේට 3 මාසයකට කලින් මිය ගියේ DMD පොඩි හාමිනේ මාතාවට දයාබර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට අනිල් මහත්මයාගේ දයාබර මෑණියන්. ඉතින් මේ මෑණියන් හිටියේ එකම පුතා තමයි අනිල් මහත්මයා. ඉතින් අනිල් මහත්මයා එක කෙනෙක් වුණාට ඔබට යහළුවන් මිත්‍රයන් වාක් ඉන්නවා. ඉතින් ඔබ තනි නැහැ. ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබේ තියෙන ගුණවත් බව ධර්මානුකූල ජීවිත නිසා ඔබට හුඟක් යහළු මිත්‍රාදීන් සහෝදර සහෝදරයන් ලැබිලා තියෙනවා. ඒක ජීවිතේ ලොකු භාග්‍යයක්. ඉතින් ඒ ජීවිතේ මගට යොමු කරගන්න පුළුවන්කම ලැබුණේ ඒ ආදරණීය මෑණියන්ගේ පියාණන්ගේ තිබුණු ගුණ නිසා. ඉතින් ඒ නැත්තම් කොහේ හරි ඉඳගෙන ඔබ දිහා බලලා සතුටුම ඇති. අප මේ අවස්ථාවේ සිදු කරපු සියලු පින්කම් මේ ලස්සන මල් බුදු පියාණන් වහන්සේට පූජා කරලා ප්‍රණීත ගෙලම්පස පූජා කරලා සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් පංචශීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් දැස් කරගත් මේ සියලු ගුණ ධර්මයන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට මාස 3කට කලින් මිය ගිය DMD පොඩි හාමිනේ මෑණියන් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පියතුමා S ලීලාරත්න මහත්මයා, එඩ්වන් පෙරේරා මහත්මයා, ලලිත් පෙරේරා මහත්මයා ඇතුළු ඒ මිය ගිය නම් සඳහන් කළ හැම දෙනාම ඔබනමින් මිය ගිය යම් තා ඥාතීන් වෙත්නම් ඒ සියලු දෙනා මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත් යයි යම් තා සත්‍යම් විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මේ ඥාතින පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
මේ සීල ගුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියන්වත් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. දැයි අද මේ නිවසේදී සිදු කරන්න බලාපොරොත්තු වුණු ධර්ම දේශනාවේ පින්කම මනමින් සිදු කරන අවස්ථාව. ඉතින් අනිල් මහත්මයාට නෝනා මහත්මියට දරුවන්ට අපි හැමදෙනාටම පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. ආදරණීය මෑණියන්ගේ තුමාසේ පින්කම වෙනුවෙන් මේ ලස්සන පින්කම සිදු කරපු අවස්ථාව. ඉතින් ඔබ බොහෝ කාලයක් තිස්සේ මේ පින්කම හොඳින් සිදු කරන්න ලොකු අධිෂ්ඨානයක් ඉදී තිබුණා. ඉතින් මේ පින්කම සඵල කරගන්නට ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් සහභාගී වූ උපකාර කළා. ඒ නිසා තමයි මේ පින්කම මෙම ලස්සනට සිදු කරගන්න ලැබුණේ. සහභාගී වෙච්ච හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. අනිල් මහත්මයාගේ පින්කම ලස්සනට සිදු කරන්නට ඔබ සහභාගීත්වයෙන් උපකාර කිරීම පිළිබඳව. රැස් කරගත් උතුම් පින්කම සංසෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්ප්‍රාප්තිය ජීවනයේ සැලසේවා. ජීවත් වන කාලෙහි වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනා කුලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා වන්තු සම්දේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.